ලූක් 17:2-3 ගලක් එල්ලලා මේ ළමයිව මිස්ලීඩ් කරනවා නම් ගලක් එල්ලලා මුහුදේ මැදට තරම් දාන්න වටිනවා ඕගොල්ලෝම කියලා උන්වහන්සේ කිව්වා. ඒ කියන්නේ කොච්චර කහරේ බහරයක් පොඩ්ඩක් ඉන්න එක්කෝ එකක් කියනවලු වේවි. I'm getting an echo from your thing. So I'll have to mute that mic. Right. කොච්චර කහරේ බහරයක් දෙවියන් වහන්සේ තුල අපිට පවර්ලා තියනවාද කියන එක parenting සම්බන්ධයෙන්. ඒකෙන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන. නැත්තම් ජේසු කියන්නේ මෙච්චර ආදරවන්ත දෙවියන් වහන්සේ කෙනෙක් ඒ කියන්නේ ගලක් එල්ලලා තරම් මූද මැදට දාන්න කියලා. මොකද ඒ කියන්නේ අපිට we have missed the mark badly. We have missed the mark badly. ඉතින් මම ඕගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා වැඩිමහල් මිනිස්සු හැටියට කොහොමද ඉස්සරහට parenting කරන්න ඕන කියන එක පොඩ්ඩක් දේව වචනය තුල පුරුදු වෙන්න ඕන. සුද්ධත්වයන් වහන්සේට ඉඩ අරින්න ඕන. මොකද අපි parenting වල අපි ගොඩක් දේවල් දන්නේ අපේ පරම්පරාව වලින් අපිට හම්බෙච්ච දේවල් අනුව තමයි ළමයි කොහොමද හදන්නේ කියලා දීලා තියෙන්නේ. හැබැයි අපිට තියෙන ultimate model එක තමයි ළමයි හදන්න සුද්ධෝත්‍රීත්වය. The Trinity. The absolute model for us. As we are one with the Trinity now, we have no other model. අපිට වෙන මොඩල් එකක් නැහැ සහෝදර සහෝදරනි. තාත්තා ස්වර්ගයේ පියාණන් වහන්සේ තාත්තා කොච්චර පුතාට ආදරය කරාද කියන එක ශුද්ධාත්මයන් වහන්සේ තුල අපි තේරුම් ගන්න ඕන. මම ආපහු කියනවා. ස්වර්ග පියාණන් වහන්සේ දෙවනි දනන් වහන්සේ පුත්‍රයන් වහන්සේට කොච්චර ආදරය කරාද කියන එක අපි තේරුම් ගන්න ඕන යාඥාව තුල සුද්ධාත්ම අනුභවයෙන්. How much the heavenly Father loved the heavenly Son, which is the second person in the Trinity. Unconditional love was given to that second person in the Trinity. How much Jesus as the Son loved the Father. පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේට කොච්චර ආදරයක් දුන්නද කියන එකත් අපි එතනදී තේරුම් ගන්න ඕන. ජේසු කුරුසේ මැරුණේ මේ සත්‍යයන් අපේ ජීවිතය ඇත්ත කරන්න සහෝදර සහෝදරනි. එතකොට අපි දරුවෙක් හැටියට පියාණන් වහන්සේට ආදරය කරනවා බලන් ඉඳලා අපේ දරුවෝ අන්න ඒගොල්ලොන්ගේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ කියලා අපි ඒ ළමයිව යාඥාවට ඒ කියන්නේ ප්‍රේ කරන්න ගන්න අපි මේ ගොඩක් දේවල් පිටස්තරෙන් කරන දේවල් ඉෆෙක්ට් එක ගොඩක් අඩුයි. බලපෑම ගොඩක් අඩුයි සහෝදර සහෝදරයනි. ඉරිදාට පූජාවට ඇදගෙන ගියා කියලා ඒගොල්ලන්ට ලොකු අත්දැකීමකට එන්න අමාරුයි. හේතුව ඒගොල්ලෝ ශුද්ධාත්මයන් වහන්සේ තුල අවදි වෙන්නේ අපි ජේසු තුල තාත්තත් එක්ක තියෙන කනෙක්ෂන් එක ඒගොල්ලෝ දකින්න. සමහරක් කට්ටිය අපිට කියනවා පොඩක් මේගොල්ලොත් එක්ක කතා කරන්න මෙහෙම ළමෙක් ප්‍රශ්නයක් තියෙනවා ඒත් එක්ක කතා කරන්න. It's all good. අපිට කතා කරන්න පුළුවන්. අපි ඔක්කොලාටම එක්කෙනාගේ ළමයි එක කතා කරන්න පුළුවන්, chat එකක් දාන්න පුළුවන්, no problem. but ඒ කියන්නේ ඊටාමත් අත්‍යවශ්‍ය දේ තමයි ශුද්ධාත්ම අනුභවය තුල ඒගොල්ලෝ දකින්න ඕන මගේ අම්මා තාත්තා පියාණන් වහන්සේට ස්වර්ගයේ එයත් එක කොච්චර කනෙක්ෂන් එකක් තියෙනවද? ඒ පියාණන් වහන්සේව මේගොල්ලන්ට කොච්චරක් ඇත්ත වෙලා තියෙනවද මේ පොළවේ? අන්න ඒකයි සහෝදර සහෝදරනි මුල් සභාවෙන් එක්ස්පීරියන්ස් එකක් හැටියට ආවා කියලා කියන්නේ. අපේ මුතුන් මිත්තෝ සභා මුතුන් මිත්තෝ පේදුරු පාවුලු ඒගොල්ලෝ එල්ඩර්ස්ලා හැටියට වැඩිමහල්ලු හැටියට ඒගොල්ලෝ ස්පිරිචුවල් පේරන්ට්ස්ලා වුණා මිනිස්සුන්ට. ඒ ස්පිරිචුවල් පේරන්ට්ස්ලා වුණේ මිනිස්සු දැක්කා ඒගොල්ලන්ට තිබ්බ ලොකු බලයක්
ජේසු තුල ඒ බලය තුල අර මිනිස්සු දන්නේම නැතුව born again experience එකට ආවා. ශුද්ධාත්මයන්න් වහන්සේ තුල ඉපදුනා. ශුද්ධාත්ම බෞතිස්මයට ආවා. සුභාරංචිය ප්‍රකාශ කිරීම තුල ඒ මිනිස්සු එක දෙයක් කරා. ඒගොල්ලෝ මෙසේජ් එක දෙනවත් එක්කම තාත්තගේ හෘදෙත් එක්ක ස්වර්ගේ ඒගොල්ලොන්ගේ හෘදේ එකක් වෙලා තිබ්බා. ඒකයි 12 දෙනෙක්ට ස්පිරිචුවල් ෆාදර්ස්ලා ස්පිරිචුවල් ලීඩර්ෂිප් එකක් දෙන්න පුළුවන්කමක් තිබ්බේ මුල් සභාවට. අද පෞද්ගලිකව අපිට ඒ හැකියාව තියෙන්න ඕන ශුද්ධාත්ම බලයෙන්. අපි අපේ තාත්තව දන්නේ නැත්තම් ස්වර්ගයේ ඉන්න පියාණන් වහන්සේව අපේ ළමයි මේ අත්දැකීමට එයි කියලා හිතන්න මට ගොඩක් අමාරුයි. there is a possibility. හැබැයි ඒක ඇවිල්ලා hit and run එකක් වගේ වැඩක්. මේක hit and run එකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අඹ ගහට පොළු ගහනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වැදුනොත් වල්ල බිම වැදුනේ නැත්තම් වල්ල රෝගේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟ පොල්ලෙන් හරි කඩා ගන්න try එකක් දෙන්න පුළුවන් කියලා ඉන්න බෑ සහෝදර සහෝදරනේ. මොකද අපි දැක්කා අර කළු ළමයාගේ අර ඇමරිකන් අවුරුදු 25 ළමයාගේ ටෙස්ටමනි එක. ඒ තාත්තා ධානාසගේ වචනේ තුල කොච්චර වැඩිලා තිබ්බ තාත්තා කෙනෙක්ද? අන්තිම මොහොතේ පුතාගේ හුස්ම යද්දි ශුද්ධාත්මයන්න් වහන්සේගේ කටහඬට අහුම්කම් දීගෙන යාඥා කරගෙන කොහොමද ඒ තාත්තා පුතාව බේරගත්තේ එතනින්. අද වගේ මට මතකයි ඔරියල්ට අන්තිම ළමයා හම්බෙද්දි 7 වෙනි ළමයා. මේක සමහරක් කට්ටිය දන්නේ නැතුව ඇති. ඔරියල්ට 7 වෙනි ළමයා හම්බෙද්දි දැන් මට තේරුණා ලේබර් පේන්ස් වල ටිකක් ගියා. එයා වැඩිපුර මට තේරෙනවා සෑහෙන්න ලේත් යනවා දැන්. අන්තිමට ළමයා ඇවිල්ලා හිර වෙලා හිටියා. එන්නේ නැතුව එළියට. දැන් ඔක්කොම දොස්තරලා අප්සෙට් ගැහුවා. මට තේරෙනවා දොස්තරලා එක 7 දෙනෙක් විතර ආව අන්තිමට ලේබර් රූම් එක ඇතුළට. ඔක්කොම එවුන් ඔරියල්ට ගහ ගන්න පටන් ගත්ත ඔක්කොම මිනිස්සු ටික පුෂ් කරන දැන් මේ ළමයා ආවේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් කියලා. එතනදී මම යාඥා කරගෙන හිටියේ අන්‍ය භාෂාවලින්. දැන් මට තේරුණා මෙතන මේ ඇවිල්ලා තියෙන ඇටැක් එකක් කියලා. මොකද ඔය 7 වෙනි ළමයා ඔරියල්ගේ බඩට එන්න අවුරුදු 1කමාරකට ඉස්සෙල්ලා මට දෙවනාසි කිව්වා තව ළමෙක් මගේ එනවා කියලා. ඒ මගේ ළමයි නෙමෙයි උන්වහන්සේගේ ළමයි ඒවලා තියෙන්නේ. ඉතින් කොහොම හරි දැන් මේ ලේබර් එක සාමාන්‍යයෙන් ඔරියල්ට ගොඩක් වෙලා යන්නේ නැහැ බබෙක්ව දෙන්න එළියට. බබ මට තේරෙනවා මේ ළමයා හිර වෙලා ඉන්නේ දැන්. ඔරියල් ඊට පස්සේ පළවෙනි පාර මගේ ජීවිතේ මම දැක්කේ මගේ බිරිඳ දරු ප්‍රසූතියකදී එච්චර හෙල්ප්ලස් වෙනවා. මගේ එයා පුෂ් කරලා බැරිම තැන ඇඟට පුදුම විදියට විඩාවටපත් වුණා. මේකේ charger එක ගේන්න. කම්පියුටර් එක. විඩාවටපත් වීම තුල ඔරියල් මගේ මූණ දිහා බලලා කිව්වා එඩි මට මෙතනින් එහාට කරන්න බෑ කියලා. I can't do this anymore කියලා. මගේ ජීවිතේට පළවෙනි පාර මන් දැක්කේ මගේ බිරිඳ එච්චර හෙල්ප්ලස් තැනකට යනවා. එතනදී මට තේරුණා මට ළමයා විතරක් නෙමේ මට මගේ ගෑණිවත් දැන් නැති වෙන්නයි යන්නේ කියලා. මොකද එයා සුදුමැලි වේගෙන ආවා. එතනදී මං කරපු වැඩේ මට තේරුණා දැන් මම අන්න භාෂාවලදී දෙවනාංශ මට කිව්වා රයිට් මගේ නාමය කියලා කැහගාපන් කියලා. දැන් දොස්තරලට ගන්න බෑ ළමයා හිර වෙලා ඉන්නේ. එක්ක ඔරියල් ඔපරේට් කරන්න ඕන, ඔපරේට් කරලා ගන්න ඕන. එහෙම නැත්නම් ළමයා ගැන තියෙන බලාපොරොත්තු නැති කරගන්න ඕනේ. ඒක නැත්තම් අම්මත් යනවා ඒ වෙලේ හිටපු තත්ත්වයට. හැබැයි අන්‍ය භාෂාවත් තුල මම යාඥා කරගෙන යද්දි මම කැහකගා දැන් අන්‍ය භාෂාවලින් ඒ වෙලේ යාඥා කරනවා. කරද්දි මට තේරුණා මට සුද්ධාත්මයන් වහන්සේ කිව්වා මගේ නම කියපන් කියලා ළමයාට එළියට එන්න කියපන් කියලා. මම ওই පොඩි ජෝන් ඔළුවේ පොඩි කෑල්ලක් මම දැක්ක ඇවිල්ලා තියෙනවා. මම කිව්වා in the name of Jesus I command you to come out කියලා. ජෝන්ගේ නම කියලායි මම කිව්වේ ජෝන් in the name of Jesus. මොකද ඒ වෙලාවේ මට ඒ නමක් දීලා තිබ්බා. ළමයා ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ළමයාට මෙන්න මේ නම දාන්න කියලා. මම අත තියලා කිව්වා මම කහගාලා කිව්වා පුතුම හයියෙන්
in the name of Jesus, John, come out right now කියලා. එකපාරයි කිව්වේ. එකපාරයි කිව්වේ සහෝදර සහෝදරියනි. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ ළමයා එන්නේ නැතුව හිර වෙලා හිටපු ළමයා එකපාරට එළියට ආවා. මෙන්න ඒ දෙවියන් වහන්සේගේ පුතෙක් තාත්තගේ හෘදයත් එක්ක එකක් වුණාම තියෙන බලය ක්‍රිස්තුස් වහන්සේගෙන් අපිට එන. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවට කරගන්න බැරි දේ අන්තිමට දන්නේම නැතුව උනා එතනදී. අන්තිමට ළමයා එළියට ආපු ගමන් ඒගොල්ලෝ කැපුවා මේ ඒ වෙලාව පළවෙනි පාර මේ 7 දෙනාගෙන්ම මට මේ ජෝන්ට වෙච්ච දේ ළමයාව අරගෙන ඒගොල්ලෝ දිව්වා කෙලින්ම. දුවලා මම දැක්කා ළමයාට පම්ප් කරනවා මේ පපුවට හුස්ම ටික ගන්න. ඒකයි මම දැක්කා එයාට ඔක්සිජන් මාස්ක් දාලා එන්න ගේමක් දෙනවා එතනදී. එතනදී මට තේරුණා මම මේ වෙලාවේ ශුද්ධාත්මයන්න් වහන්සේට අවදි වෙලා හිටියේ නැත්තම් මගේ ළමයා මැරෙනවා කියලා. ළමයා විතරක් නෙවෙයි මගේ ගෑණිත් මැරෙන්න තිබ්බා. අන්න ඒකයි මම මෙතන මේ දෙමව්පියන්ගෙන් ඉල්ලා හිටින්නේ. කකුල් දෙක අල්ලලා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ තුල අවදි වෙන්න. ඒක අපේ සභාවට ඉතාමත් අවශ්‍යයි. සභාව ගොඩනංවා ගන්න. ඒ වගේම අපේ පෞද්ගලික ජීවිතේ ඔක්කොටම වැඩි අවශ්‍යයි. ඒටත් අමතරව දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන මේ ළමයි ටිකව උන්වහන්සේගේ හෘදයට එකක් කරන්න අපිට ඒක ඉතාමත් අත්‍යවශ්‍යයි සහෝදර සහෝදරීනි. We cannot become a parent unless we are born again in the spirit. කතෝලික කියන දෙමව්පියෙක් ඉන්නවා නම් වැඩිහිටියෙක් ඉන්නවා නම් හැම එක්කෙනෙක්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇස්සරිලා තියෙන්න ඕන. දේව අනුකම්පාව, දේව මහිමය, දේව දයාව, කරුණාව, සමාව අත්දකලා තියෙන්න ඕන තාත්තගේ හෘදේ. අද මට මෙලොන් සහෝදරය එව්වා මාර ලස්සන ක්ලිප් එකක් මේ ෆාදර් කෙනෙක් මම හිතන්නේ ඩිවයින් රිට්‍රීට් සෙන්ටර් එකේ පූජාවක් තියලා ඊයේ පූජාව මම හිතන්නේ ඩිවයින් එකේ. ඒ ෆාදර්ගේ ටෙස්ටමනි එක එයා ෂෙයා කරගන්නවා ඩිවයින් රිට්‍රීට් සෙන්ටර් එකේ පියතුමෙක්. එයා කතා කරනවා එයා අවුරුදු 10ක් හිටියා කියලා කියනවා සෙමිනේරි එකේ. ඉඳලා එළියට ආවලු. මොකද එයා සෙමිනේරි එකට ගිහිල්ලා තියෙන්නේ can I have water? සෙමිනේරි එකට ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ ඒ තරම් දුප්පත් ඉන්දියාවේ අම්මව තාත්තව බලාගන්න ඒ පවුලෙත් 10 දෙනෙක් ඉඳලා තියෙනවා 3 දෙනෙක් ප්‍රීස්ලා සහෝදරයන්ගේ 3 දෙනෙක් මෙයා තමයි 4 වෙනි එක්කෙනා ප්‍රීස්ට්හුඩ් එකට ගිහිල්ලා තියෙන්නේ මෙයා ගිහිල්ලා තියෙන්නේ ප්‍රීස් කෙනෙක් වෙන්න නෙමෙයි හිමීට සෙමිනේරි ඉගෙන ගන්න තියෙන දේ ඉගෙනගෙන එයාම කියනවා මම මේ කියපු දා තවන්නේ මම ඕගොල්ලන්ට එවන්න ඒ ක්ලිප් එක එයා කියනවා ඊට පස්සේ එයා ගෙදර ගිහිල්ලා තියෙන අවුරුදු 10කට පස්සේ තාත්තා බැනලා එලෝගෙන තියෙනවා. තාත්තට එයා හරි ආදරෙලු තාත්තත් එයාට හරි ආදරෙලු. හැබැයි එයාට කරගන්න දෙයක් නැතුව ගියාලු. මොකද එයා සෙමිනේරි එකකින් ආපු එකට තාත්තා කැමති වෙලා නැහැ. හැබැයි එතනදී එයා යාඥා කරලා තිනවා ජේසුට ඔයා මට එපිය වෙන්න දැන්. ඔයා එපිය වුණ නැත්තම් මට පියතුමෙක් වෙලා වැඩක් නැහැ. මම දැනගන්න ඕන මං කාටද මේ සේවය කරන්නේ. ඉතින් එයා ලේ කට්ටියටත් කිව්වේ මේ ගිහියන්ට මේ කිව්වේ ගිහියෝ පැවිද්දෝ කියලා එතන දෙකක් නැහැ. ජේසුව එන්කවුන්ටර් කරලා නැත්තම් අපිට ඉස්සරහට ගෙනියන්න දෙයක් නැහැ කියන එක එයා ඉතාලම යං ප්‍රීස් කෙනෙක්. අන්තිමට මෙයා යහක්ඥා කර කර ඉද්දී ජේසු ඇවිල්ලා එයාගේ කාමරේට අතරමංම වෙලා ඉද්දී ජේසු ඇවිල්ලා එයාට එපිය වෙලා එයා කියලා තියෙනවා ජේසු ඔයාට මං ගොඩක් ආදරේ. ඔයා බය වෙන්න එපා. මම ඔයාව බලා ගන්නවා කියලා. ඒ ටික ඇති කියලා අන්තිමට එයා අස්වීමේ සාතික ඔක්කොම දීලා ආපු එක්කෙනා රෙක්ටර්ට ඔක්කොලාටම කියලා ලියුම් දීලා ආපු එක්කෙනා ආපහු සෙමිනේරියට ගිහිල්ලා he has become a priest. Now he's serving in the Divine Retreat Center. ඇයි මං ඕගොල්ලන්ට මේක කියන්නේ?
ක්‍රිස්තුස් වහන්සේ තුල අපි අවදි වෙලා නැත්තම් සහෝදර සහෝදරියනි අපිට මේ සුභ ආරංචිය ගෙනියන්න හේතුවක් නැහැ. ඒ පියතුමා කියනවා මට තියෙන එකම ශක්තිය ඇවිල්ලා මන් දැකපු දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ මන් දැක්කා. ඒක මට හොඳටම ඇති. එයා මට ඇවිල්ලා ආදරය කරපු දේ මන් දැක්කා. ඒක මට හොඳටම ඇති. ඉස්සරහට මේ ගමන යන්න කියලා. ඒ වගේ තමයි මටත් ඕගොල්ලන්ට කියන්න තියෙන දෙවියන් වහන්සේ මගේ පෞද්ගලික ජීවිතයට ඇවිල්ලා උන්වහන්සේ මං එන්කවුන්ටර් කරලා තියෙනවා ජීවමාන දෙවියන් වහන්සේ හැටියට. මං ජේසුව කීප පාරක් එන්කවුන්ටර් කරලා තියෙනවා මගේ ලයිෆ් එකේ. ඒක මට දුන්න ලොකු ශක්තියක්. ලෝකේ කඩාගෙන වැටුණත් සමිඳුනේ ඔබ වහන්සේ ජීවමානයි සදාකාලයි. ඔබ වහන්සේ මාව අතාරින්නේ නැති බව මම දැන් දන්න බවට මගේ පපුවේ ලොකු ස්ථිරත්වයක් තියෙනවා. මෙතන පවුල් 20ක් ඉන්නවා සහභාගී වෙලා. ඔය පවුල් 20ම නැති වුණත් මට හෙට දෙවියන් වහන්සේ මාව ගෙනියන බවට මට විශ්වාසයි සහෝදර සහෝදරියනි. ඒ හේතුව හින්දා තමයි එයා මට ආදරය කරනවා වගේ මම ඕගොල්ලන්ට ආදරය කරන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. අන්න ඒක මගේ ළමයින්ගෙන් ඒක ළමයි දකින්න වෙන්න පුළුවන් කියන එක මට යම් ස්ථිරත්වයක් තියෙනවා. ඒගොල්ලන්ට පේනවා මේ දෙමව්පියෝ දෙන්නගේ මොකක් හරි තියෙනවා ඔළුවේ අමාරුවක්. මොකද හේතුව ඒගොල්ලෝ කොයි වෙලෙත් බලන්නේ යාඥාව මිනිස්සු දැන් මේ අපි තව පවුලක් බලලා ආවේ ගිහිල්ලා ලොක්ඩවුන් එකේ තමයි කරන්න දෙයක් නැහැ. ඉතාමත් අත්‍යවශ්‍ය තැනකට ගිහිල්ලා ආවේ. ඒ පවුලට උදව් වෙන්න දෙවියන් වහන්සේගේ වචනය ගෙනියන්න සුභ ආරංචිය ගෙනියන්න මායෝරේලි. එහෙම අපි ඉදිරිපත් වෙලා ඉන්නේ. මොකද එහෙම ඉදිරිපත් වෙලා ඉන්නේ අපි එල්ඩර්ස්ලා හැටියට. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේ ලීඩර්ෂිප් එකට අපිව පත් කරලා තියෙන එක අපි කරගෙන යන්න ඕන. ඒ වගේම ඕගොල්ලොන්ගෙන් මං ඉල්ලලා හිටින්නේ මේ වගේ දෙමව්පියෙක් වැඩිහිටියෙක් නම් මේ වගේ එන්කවුන්ටර් එකකට එන්න සහෝදර සහෝදරියනි. මෙතන ඉන්න ගොඩක් කට්ටිය එහෙම එන්කවුන්ටර්ස් වලට ආපු. දෙවියන් වහන්සේ ජීවමාන අත්දැකපු කට්ටිය ඉන්නවා. මම දන්නවා අපේ රොෂේන්ද්‍ර සහෝදරයා කනිෂ්ක ඒ වගේ ගොඩක් කට්ටිය මෙතන ඉන්නවා ජේසුව අත්දැක්ක ඒගොල්ලෝගේ පෞද්ගලික ජීවිතවල. they encountered the risen Lord. ඒ වගේ මම දන්නවා ගොඩක් කට්ටිය මෙතන මේ ජීවමාන වූ ක්‍රිස්තුස් වහන්සේව අත්දැකලා තියෙනවා. ඉතින් ඒක හින්දා මම ඕගොල්ලෝගෙන් ඉල්ලා හිටිනවා parenting වල තියෙන්න ඕන ලොකුම දේ තමයි අපි ආත්මයන් වහන්සේ තුල අවදි වෙලා ඉන්න ඕන. ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕන මේ යන ගමන අපේ ළමයි ටිකව අරගෙන යන්න. ඒගොල්ලන්ට උදව් වෙන්න මේ අදහිල්ලට අපිත් එක්ක එන්න. praise the Lord. එහෙමනම් අද අපි පොඩ්ඩක් බලමු අපි බැලුවා ඊයේ Ephesians 6 verse 4 අද බලනවා Colossians 3 Colossians 3 verse 21 right ඒ කියන්නේ තාත්තා කෙනෙක් හැටියට අපි බලන්න ඕන මගේ පැවැත්ම ස්වර්ගයේ පියාණන් වහන්සේගේ පැවැත්මට හරියන පිළිවෙලටද මං ජීවත් වෙන්නේ. මොකද ස්වර්ගයේ පියාණන් වහන්සේ මේ හැම දෙයක්ම කරන්නේ එයා අපිට ආදරේ හින්දා. අපෙන් උදව්වක් බලාපොරොත්තුවෙන්වත් අපෙන් නම්බුවක් බලාපොරොත්තුවෙන්වත් කිසි දෙයක් එයාට අදාළත් වෙන්නේ නැහැ. එයා ඒ sacrificial love තුල තමයි මේ සෑම දෙයක් කරන්නේ. ඉතින් ඒ sacrificial love තුල කරන ආදරය ඒ ස්වර්ග පියාණන් වහන්සේ එයාගේ ශ්‍රී හෘදය අපි දැනගෙන ඉන්න ඕන. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීමෙන් අපි දැනගන්නේ ස්වර්ග පියාණන් වහන්සේ එයාගේ ළමයින්ට කොහොමද සලකන්නේ කියන එක. එයා කාටවත් පක්ෂපාතී නැහැ. එයා හැම ළමෙක්ටම එක වගේ ආදරේ සහෝදර සහෝදරියනි. ඉතින් එයා කොහොමද අපිව එයා ගොඩනගන්නේ? එයා අපිව ගොඩනගන්නේ ජේසු වගේ. එයා බලාපොරොත්තු වෙන ඒඩ්‍රියන් කියන එක්කෙනා ජේසු වගේ වෙයි. ජේසු වගේ ලස්සන පිරිසිදු ජීවිතයක් වෙයි.
ඒකයි එයාගේ එකම පුත්‍රයාව දුන්නේ මට. ඕගොල්ලන්ට දුන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් දෙවනාසය තුල පොඩ්ඩක් බෙදාගමු. Colossians 3 verse 21 බලන්න අපි කොහොමද මේ එජෙන්ඩ් එකක් නැතුව එජෙන්ඩ් එකක් කියලා කියන්නේ සිංහලෙන් කියනවා නම් මං හිතන්නේ කිසිම දෙයක් පිටිපස්සේ නැහැ. දිනේෂ් මල්ලි දන්නවද එජෙන්ඩ් එකක් නැතුව කිසි එජෙන්ඩ් ඒක න්‍යාය පත්‍රය කියලා කියන්නේ අයියේ. න්‍යාය පත්‍රය. ඒ කියන්නේ කිසිම එජෙන්ඩ් එකක් නැතුව තමයි උන්වහන්සේ අපිට ආදරය කරන්නේ. මෙයාගෙන් කොච්චරක් මට සපෝට් එකක් තියෙයිද? නාකි වුණාම මේගොල්ලෝ අපිව බලාගනීද? එහෙම නැත්නම් මේගොල්ලෝ බඳලා ගේන කට්ටිය අපිට මොනා කරයිද? එහෙම ස්වර්ගීය පියාණන් වහන්සේ කිසිම එජෙන්ඩ් එකක් නැහැ සහෝදර සහෝදරනි. එයා ළමයිව ඩිසිප්ලින් කරන්නේ ළමයින්ගේ හොඳට. එයාට සෙට් කරගන්න නෙවෙයි එයා ළමයිව ඩිසිප්ලින් කරන්නේ. එයා ඩිසිප්ලින් කරන්නේ අපිව ස්වර්ගීය පියාණන් වහන්සේ. එයා parent තමයි. The ultimate parent is he. Yahweh. He is the ultimate parent. Yahweh පියාණන් වහන්සේ තමයි හරිම දෙමව්පියා. පියාණන් වහන්සේත් මවත් එයා. මගේ අම්මයි මගේ තාත්තයි දෙන්නම ඔයයි කියන ගීතිකාවක් තියෙනවා බ්‍රදර් චාල්ස් ගේ හරි ලස්සන. පොඩ්ඩක් බලන්න එහෙමනම් එජෙන්ඩ් එකක් නැතුව අපි කොහොමද තාත්තලා අම්මලා ළමයිව ඉස්සරහට ගෙනියන්නේ? Children, obey your parents in all things, for this is well pleasing to the Lord. දැන් අද අපි මේ වගේ දෙයක් ළමයි එක්ක කතා කරන්නේ කොහොමද ඉස්සරහට මේ words අරගෙන? obey කියලා කියන්නේ අහුම්කම් දීම, අවනත වීම. එතකොට අපිට ඒගොල්ලන්ට තේරුම් කරලා දෙන්න පුළුවන් පුතේ මං ඕගොල්ලන්ට කියන්නේ මම මේ කියන දේ පොඩ්ඩක් අහගන්න කියලා. මෙන්න මේකයි හේතුව. මගේ රෙෆරන්ස් පොයින්ට් එක තමයි දේව වචනේ. ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මෙහෙට එන්න මම පෙන්වන්න මේ බලන්න මේ දේව වචනේ කියන දේ. අපි ඒකට කීකරු වෙන්න ඕන. එතකොට ඒ මිනිස්සු බලනවා ඒ ළමයි ටික බලනවා දැන් අම්මයි තාත්තයි දේව වචනේට කීකරු වෙනවා. අම්මයි තාත්තයි ගේ ඇතුලේ එක එක්කෙනාගේ වැරදි කතා කරනවා. අම්මයි තාත්තයි ගේ ඇතුලේ හොඳට බීලා ඩෝප් වෙලා වැටිලා ඉන්නවාද? අම්මයි තාත්තයි කුණුහරුප කියා ගන්නවාද? අම්මයි තාත්තයි මරා ගන්නවාද? ඒ දේවල් බලලා තමයි ළමයි අපි කියන දෙයක් ඉස්සරහට අහන්නේ සහෝදර සහෝදරියනි. අන්න ඒකයි අපි ඔක්කොටම ඉස්සෙල්ලා ගහ මාරු කරලා තියෙන්න ඕන. මේ වගේ දෙයක් ළමෙක් එක්ක කතා කරනවා නම් පුතේ මෙහෙට එන්න කියලා. අපිට ඔබීඩියන්ස් ගැන කතා කරන්න බෑ ළමයින්ට. අපි දෙවියන් වහන්සේගේ වචනෙට ඔබේ වෙන්නේ නැත්නම් සහෝදර සහෝදරියනි. ස්වර්ගීය පියාණන් වහන්සේ කියන දේ අහන්න නැත්නම් අපිට හැරලා ළමයට කියන්න බෑ උඹලා ඔබේ වෙන්න ඕන because ඒක well pleasing to the Lord. එතකොට ළමයා දන්නවා මූ මේ ගහන්නේ ගේමක්. මූ මේ මාව නම්ම ගන්න හදනවා මූට කැමති විදියට. parenting කියන එක අපි හැම වෙලේම මතක තියාගන්න ඕන. මේක සිංහලෙනුත් අපි බලමු ඉස්සරහට මේ දෙක කිව්වට පස්සේ ඊට පස්සේ කියනවා fathers do not provoke your children lest they become discouraged. අන්න අපි කියනවා තාත්තලාට දේ වචනේ කියනවා කවදාක්වත් discourage කරන්න එපා කියලා ළමයි. අවුස්සන්න එපා කියලා කියනවා. discouraging කියන්නේ අපි අවුස්සනවා discourage කරනවා එහෙම කරන්න එපා කියලා කියනවා ළමයින්ට. right? අපි පොඩ්ඩක් සිංහල එක බලමු දැන්. දරුවනේ සියලු කාරණා වලදී මව්පියන්ට කීකරු වෙයල්ලා. මක් නිසාද ඒක ස්වාමින් වහන්සේට ප්‍රසන්නය. පියවරුනි ඇයි මේ පියවරුන්ට කතා කරන්නේ? මව්වරුන්ට කතා කරන්නේ නැතුව. අනේ අම්මෝ මන් දන්නේ මොකද ඒ කියලා ජේසුගෙන්ම තමයි අහලා බලන්න ඕන සහෝදර සහෝදරයනි. ඒ කියන්නේ පියවරුන්ම ගොඩක් අවශ්‍යයි වැඩේට.
අද පියවරු දෙවියන් වහන්සේගේ වචනය තුල යන්නේ නැත්තම් පියවරු දෙවියන් වහන්සේගේ වචනේ පරිදි ගේ ඇතුලේ ජීවත් වෙන්නේ නැත්තම් ස්වර්ගයේ පියාණන් වහන්සේගේ ඒ ජීවනයේ ඇතුලේ පෙන්වන්න නැත්තම් ගේ ඇතුලේ අන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා කියන එක තේරුම් ගන්න. පියවරු ළමයින්ට ආශිර්වාද කරලා යාඥා කරන්නේ නැත්තම් අත තියලා මම අහන්න කැමතියි ඕගොල්ලෝ කී දෙනෙක් ඕගොල්ලොන්ගේ ළමයින්ට අත තියලා යාඥා කරනවද තාත්තලා මෙතන ඉන්න? දැන් කියන පානේ මේක මේ මගේ හස්බන්ඩ් මෙහෙමයි මගේ වයිෆ් අරමයි කියලා මං අහන්නේ ජෙනරලි ඕගොල්ලෝගේ පපුවෙන් අහගන්න කී පාරක් මම මගේ ළමයින්ට අත තියලා යාඥා කරලා තියනවද? මේ සුද්ධාත්ම අවදියට එන්න කොච්චර යාඥා කරනවද ළමයින්ට අත තියලා? ඔන්න පියවරුනි නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා කලකිරෙන්නේ නැති වෙන්න තරහ උස්සන් නැති වෙන්න තමා අපි ඒගොල්ලෝව ඩිසිප්ලින් කරන්න ඕන කියන එක ඔන්න මෙතන දේවනාංශ ලස්සනට තේරුම් කරලා දෙනවා අපිට. මේක තමයි ලීඩර්ෂිප් එක ගේ ඇතුලේ තියෙන්න ඕන කියන එක උන්වහන්සේ අපිට පෙන්නනවා සියලු දෙනාට. වචනය අනුව. මේක තමයි අපේ නායකත්වයේ ගේ ඇතුලේ. අපි ළමයිව තරහ උස්සන පිළිවෙලට කතා කරලා ළමයිව පහත් වෙන පිළිවෙලට කතා කරලා ළමයිව බය කරලා දැන් ගොඩක් මං අහලා තියෙනවා ලංකාවේ දෙමව්පියෝ කරන වැඩක් තමයි මේ ආනේ ඔබ පාඩම් කරේ නැත්තම් ඔබ කරත්ත තල්ලු කරපන්. ඔන්න ඔය කතාව අපි ප්‍රොෆෙසයි කරනවා ළමයින්ට. ඒ දෙවියන් වහන්සේගෙන් එන එකක් නෙමේ සහෝදර සහෝදරි. මේ ඇවිල්ලා යක්ෂයාගෙන් එන එකක්. ළමයිව බය කරලා ඔයා පාඩම් කරේ නැත්තම් ඔයාට කන්නත් හම්බෙන්නේ නැහැ ඉස්සරහට. නෑ ඒක බොරුනේ. දේව වචනෙට විරුද්ධව කතා කරන්න නරකයි. ජේසු කියනවා අහසේ ඉන්න කුරුල්ලෝ බලපල්ලා. උන් අටු රැස් කරන්නෙත් නැහැ. රයිට් උන් ඒ අර අධික පිළිවෙලට වෙහෙස වෙන්නෙත් නැහැ. ඒත් පියාණන් වහන්සේ බලා ගන්නවා කියනවා. ඒතකොට ළමයින්ට පාඩම් කරන්න කියලා කියන්න ඕන වෙන දෙයකට නෙමේ. ඔක්කොටම ඉස්සෙල්ලා බලන්න ඕන දෙවියන් වහන්සේ ළමයින්ට පාඩමක් හැටියට උගන්වන දෙයක් තියෙනවා නම් ඒව කරන්න ඕන ඇයි කියන එක අපි දෙවියන් වහන්සේගෙන් ඉගෙන ගන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා. මේ හැම දෙයක් තුල මම දකින්නේ discernment. discernment එකට සිංහලෙන් කියන්නේ මොකක්ද කියන එක කවුරුත් දන්නවද මෙතන? විචාර බුද්ධිය. විචාර බුද්ධිය මගේ අම්මේ දින්න ඔබත්. විචාර බුද්ධිය. ඒ කියන්නේ discernment එකට විචාර බුද්ධිය කියලා කියන්නේ මගේ 7 දෙනාටම ඒගොල්ලෝගේ තියෙනවා ලොකු ප්‍රශ්න. හැම ළමයි 7 දෙනෙක් හිටියට මට මොකද සහෝදර සහෝදරියනි මේ 7 දෙනාම එහෙම් පිටිම වෙනස්. එකෙක්ට එකෙක් වෙනස් සහෝදර සහෝදරියනි. ආයේ කාගාවත් නෑ එකම මාර වෙනස් මම දකිනවා. ඉතින් මම තාත්තා කෙනෙක් හැටියට මම හැම වෙලේම යාඥා කරන්නේ එක එක දරුවව අරගෙන යනවා ජේසු ගාවට. මොකද ජේසුගේ ළමයිනේ මගේ කට්ටිය නෙමෙයිනේ. ඉතින් මං ගිහලා අහනවා සමුදුනි මෙයාව එව්වේ ඇයි ඔයා? මට පොඩ්ඩක් කියන්න මෙයාගේ මොකද්ද තියෙන පැත්ත මම බලන්න ඕන. මෙයාට මම ආදරය කරන්නේ කොහොමද? මෙයාගේ මේ වගේ වීක්නසස් තියෙනවා. ඒ වීක්නසස් තුල ඔයා මට ආදරය කරන්න උගන්වන්න. ඔන්න එක්සැම්පල් එකක් අපි ගමු ඉසබෙලා. හරි එලීෂා හරි. ඉතින් මම අහනවා මට පොඩ්ඩක් තේරුම් කරන්න. ක්ලෝවි, වොරන්, ගර්ත්. එක එක ප්‍රශ්න තියෙනවා එක එක්කෙනා. හැබැයි මං ජේසුගේ කකුල් දෙක ගාව ඉඳගෙන මම බලනවා මොකද්ද ඩිසර්න්මන්ට් එක මේ ළමයට. ගර්ත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා මම ඉඳ ගන්නවා දෙවනහස්සේගේ තුල ඉඳගෙන මං අහනවා සම්දුනි මෙතන මොකක්ද වෙන්න ඕන ඔබ වහන්සේගේ ඒ ලස්සන ජීවිතය මගේ තුලින් මෙයාට එන්න මගෙන් මොකද්ද මෙතන වෙන්න ඕන මෙයාට සුද්ධ ආත්මයනේ මාව එතනට අවදි කරන්න මම ඒක කරන්නේ නැතුව
මම ළමයව නවා ගන්න ගියොත් මට කැමති විදියට අන්න පුතා කනවා පරිප්පුව. මොකද දෙවියන් වහන්සේගෙන් අහන්නේ ඔබ වහන්සේ වෙන්නේ කොහොමද මම මෙතන ළමයාට කියලා. ඒට අමතරව ළමයාට කියනොත් "ඔව් මට දෙවියන් වහන්සේ විදියට සලකපිය" කියලා. මේක පොඩ්ඩක් තේරුම් ගන්න. මමත්වයේ තුල ඉන්න දෙමව්පියෝ අපි ඔක්කොලාම ඒක තියෙනවා මමත්වය. ඒකෙන් තමයි අපි හැම වෙලෙම ඉන්න විදියට ජේසු ගාවට යන්නේ. උන්වහන්සේ ආදරේ හින්දා. අපි ගොඩක් වෙලාවට කරන්නේ ළමයි මොනවාද කරන්නේ කියලා බලලා උන්ට අල්ලගෙන ඒකට දෙසා බානවා. ඒ දෙසා බාන්නේ ඇයි? ඒකෙන් පෞද්ගලිකව මට තියෙන ප්‍රශ්නේ නැති කරගන්න. මට මගේ මම කියන පුද්ගලයාට ළමයාගෙන් තියෙනවා නම් චැලෙන්ජ් එකක් අපි කරන්න හදන්නේ ඌට වැඩි හයියෙන් කෑ ගාලා උගේ බෙල්ල මිරිකගෙන උගේ ලේ ටික බීලා හරි කමන්නේ තෝ මං කියන විදියට හිටපිය කියන තැනට මම මගේ මට ඔන්න එනවා ගේම. හැබැයි ඒ දැන් අපි කුරුස ගහෙන් කන්න පටන් ගත්තම ගේම් චේන්ජ් එක තමයි මම යනවා දෙවියන් වහන්සේ ගාවට තාත්තේ ඔයා මාව හදපු විදියට ඔයා මට ආදරය කරන විදියට මට මේ ළමයාට මෙතන ආදරය කරන්නේ කොහොමද කියන එක මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. තාත්තේ මෙයාගේ ස්ට්‍රෙන්ත් එක මොකද්ද මම වැඩ කරන්න ඕන. තාත්තේ මෙයාගේ වීක්නසස් මොනවාද තියෙන්නේ. තාත්තේ මෙයාව කොහොමද මම ඒ වීක්නසස් තුල හැන්ඩල් කරන්නේ. තාත්තේ මම කොහොමද එයාට ඒ තියෙන දුර්වලකම් තුල ආදරය කරන්නේ. අන්න තාත්තා ගාවට යනවා. because he is the ultimate parent. Holy Spirit අපිට දුන්නේ ශුද්ධාත්මයන් වහන්සේ දුන්නේ අන්නේ තාත්තගේ ස්ටෑන්ඩඩ් එක අපේ ළමයින්ට අපේ තුලින් යන්න. එහෙම නැතුව ළමයිව දුන්නේ ළමයින්ට අපිව දෙයියෝ හැටියට සලකන්න නෙමෙයි ගේ ඇතුලේ. මේක පොඩ්ඩක් මේ රාත්‍රියේ තේරුම් ගන්න. Discernment for every child is the key. මොකද්ද දින්න කිව්වේ සිංහල වචනේ? විචාර බුද්ධිය. විචාර බුද්ධිය ස්ටෙෆන්ට ඉතාමත් අත්‍යවශ්‍යයි. විචාර බුද්ධිය ශමීරට ඉතාමත් අත්‍යවශ්‍යයි. මොකද ස්ටෙෆන්ගේ තියෙන දේ ශමීරට ඇප්ලයි කරන්න ගියොත් කෝකටත් අයිලේ වගේ කනවා අම්බානකට. විචාර බුද්ධිය සලීනගේ මොකද්ද තියෙන දේ කියන එක මම ඉඳගෙන තාත්තා කෙනෙක් හැටියට ඩිනේෂ් එවනම් ඩිසයින් කරන්න ඕන. තාත්තගේ හදවතින් එවනවා. එතකොට සලීනා මගේ දුවට තියෙන ප්ලෑන් එක මෙන්න මේක ඩිනේෂ්. ඒක ඔයා මේ වෙන්ඩි ඉඩාරින්ද දේව වචනය තුල. ඒක ගැන ප්‍රොෆෙසයි කරන්න සලීනගේ ජීවිතය තුලට. නැතුව අර පරණ ගහෙන් කකා අනේ මේ උඹ ඔහොම පාඩම් කරොත් නම් පුතේ උඹට යන්න එන්න මගක් නැතුව යනවා කියලා කිව්වොත් අනිවාර්යෙන් අපි කියන කතාව ඒ ළමයින්ගේ ඇත්ත වෙන බව අමතක කරන්න එපා. විචාර බුද්ධියෙන් තාත්තගේ හෘදයෙන් එන දේ බලලා පුතේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම උඹට කතා කරන්නේ උඹේ ජීවිතේ මෙන්න මේ වගේ ඵල ගන්නවා පුතේ කියන තැනට තාත්තා කෙනෙක්ට එන්න පුළුවන් නම් පියවරුනි නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරපල්ලා. අන්න ඔක තමයි ඔය වචනෙන් තේරුම් කරලා දෙන්නේ. විචාර බුද්ධිය යෙවින්ට කොහොමද රොයිස්ටන් පාවිච්චි කරන්නේ? රොයිස්ටන් දන්නවද තාත්තගේ ශ්‍රී හෘදයෙන් යෙවින්ට එන ප්ලෑන් එක මොකක්ද? රොයිස්ටන් දන්නවද ශුද්ධාත්මයන්න් වහන්සේ තුල යෙවින්ගේ ස්ට්‍රෙන්ත්ස් මොනවාද වීක්නසස් මොනවාද? රොයිස්ටන් දන්නවද ජෙසීගේ විචාර බුද්ධිය අනුව තාත්තා ගාව ඉඳගෙන ජෙසීට ප්‍රොෆෙසයි කරන්න ඕන මොනවාද මේ කටෙන් යේසුගේ නාමෙන්?
එතකොට රවි දන්නවද විචාර බුද්ධිය තුල ජුඩිත්ගේ ප්‍රොෆෙසි එක මොකද්ද තාත්තා ලෝකෙට එවලා තියෙන දෙන්න ඕන උන්වහන්සේගේ නාමය. මැතිව් කොහොමද මැතිව්ගේ විචාර බුද්ධිය අනුව තාත්තගේ පපුව අනුව මැතිව්ගේ සැලැස්ම ප්‍රොෆෙසයි කරන්නේ කොහොමද? අන්න කතෝලික දෙමව්පියෝ හැසිරෙන පිළිවෙල. රොෂේන්ද්‍ර ළමයි 5 දෙනෙක් ඉන්නවා. ලිස්බෙත් විචාර බුද්ධියක් ගිහිල්ලා වෙනම ඉඳගෙන ප්ලෑන් එක අරගෙනද තියෙන්නේ. ඒ ප්ලෑන් එක අනුවද ප්‍රොෆෙසයි කරන්නේ ක්‍රිස්ටා. විචාර බුද්ධිය කොහොමද? දැන් මට මෙහෙම එක එක ළමයට කියන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්න ඕන පුතා මට ළමයින්ගේ ප්ලෑන් එක මගේ අතේ නැහැ. ඒ නැති හින්දායි ළමයින්ගේ රියැක්ෂන්ස් වලට අපි ඇක්ෂන්ස් දෙන්නේ. ඒ විචාර බුද්ධිය තියෙනවා නම් ළමයාගේ වීක්නසස් තියෙනවා නම් අපිට තේරුම් ගන්න ඕන ශුද්ධාත්මයන් වහන්සේ තුල මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙතන යක්ෂාත්මයක් මේ ළමයාට කරදර කරනවා. එහෙමනම් ළමයාට ගහන්න නැතුව යක්ෂාත්මේ බඳින්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා. අන්න කතෝලික සභාවේ දෙමව්පියෙක් ශුද්ධාත්ම අවධියට ඇවිල්ලා ශුද්ධාත්ම ආලේපනය තුල විචාර බුද්ධිය අරගෙන ප්ලෑන් එක උඩින් එන ප්ලෑන් එක ප්‍රේමය තුල ඉම්ප්ලිමන්ට් කරනවා ළමයින්ගේ ජීවිත තුල. මුකුත් ප්‍රශ්න තියෙනවද සහෝදර සහෝදරියනි? අර මුලින්ම පටන් ගන්න ඉස්සෙල්ලා මං අර ටෙස්ටමනි එක පෙන්නුවේ තාත්තා කෙනෙක් මොන විදිහටද වචනය තුල ගොඩ නැගිලා ඉන්න ඕන ළමෙක්ගේ චැලෙන්ජස් අඳුරාගෙන ළමෙන්ගේ ස්ට්‍රෙන්ත් අඳුරගෙන වීක්නසස් අඳුරගෙන ඒගොල්ලෝ ඔබ්සර්ව් කරලා ඒගොල්ලෝ මොන මාර්ගයටද දාන්න ඕන කියන එක උඩින් එන්න ඕන ප්ලෑන් එකක් සහෝදර සහෝදරියනි. ඒක ඩිසර්න්මන්ට් තුල විචාර බුද්ධිය තුල විතරයි අපිට මේ ප්ලෑන් එක එන්නේ. ඒ ප්ලෑන් එක කරන්නේ නැතුව අපේ ප්ලෑන් කරන්න පටන් ගත්තම වෙන්නේ ළමයි නාස්ති වෙනවා. අන්තිමට උන් සත්තු වගේ හැසිරෙද්දී අපි බලනවා දන්නේම නැතුව ඒගොල්ලොන්ගේ රියැක්ෂන් එක පාලනය කරන්න. පොඩි කාලයක් ඕක වහලා තියෙත හැකි සහෝදර සහෝදරියනි. හැබැයි ප්‍රෙෂර් කුකර් එකක් වගේ තමයි. පටාන් ගාලා පුපුරනවා අන්තිමට. තද කරගෙන ඉත හැකි. කවදා හරි දවසක් එනවා හැරිලවත් බලන්නේ නැහැ දෙමව්පියෝ දිහා. මේක මේ නමට කතෝලික වෙලා බෑ. තාත්තා කතෝලික, සීයා කතෝලික, මාත් කතෝලික කියාගත්ත කාලේ ගියා සහෝදර සහෝදරියනි. උඹලා මම සහෝදර සහෝදරියනි නවත උත්පාදනය වෙලා නැත්තම් ශුද්ධාත්මයන් වහන්සේගෙන් සෙත්ත පෝච්චි. දෙමළෙන් කියනවා නම් සෙත්ත පෝච්චි. අපි අනිවාර්යෙන් යක්ෂයාට ගොදුරක් වෙනවා දන්නේම නැතුව එතකොට. අන්න ඒකටයි දැන් මේ අපේ ගාව තියෙනවා සංඝයක්. අපි මේ කමියුනිටි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අන්න එතකොට මට බලාගෙන ඉඳලා කියත හැකි රොෂෙන්ද්‍රට පුතා මෙන්න මෙතන මේකේ තියෙනවා ප්‍රශ්නයක් අල්ලපන් රුෂියා මෙන්න මෙතන මට දෙවියන් වහන්සේ පෙන්නනවා. එතකොට දිනේෂ් මට කතා කරලා කියනවා ඒ දෙන්නයි ක්ලොවිගේ මෙන්න මෙතන තියෙනවා ප්‍රශ්නයක් මම යාඥා කරද්දි දෙවියන් වහන්සේ පෙන්නවා පොඩ්ඩක් මේක ඇඩ්‍රස් කරන්න. රයිට් නියමයි. ඔයා කවුද මගේ ළමයි ගැන කියන්නේ? එහෙම කියනවා නම් ඒක තමයි මොට්ටම වැඩේ. විචාර බුද්ධිය මගේ ළමයි ගැන විතරක් නෙමෙයි සහෝදර සහෝදරියනි. ඕගොල්ලොන්ගේ ළමයි ගැන විතරක් නෙමෙයි හතර වටේ ඉන්න ඔක්කොම ළමයි ගැන දෙවියන්වහන්සේ ඕගොල්ලන්ට කතා කරන්න ඉඩ තියෙනවා. How to implement their future endeavors. How to plan God's plan over their life. ඒකට ශුද්ධාත්මයන් වහන්සේ අනිවාර්යෙන් උදව් වෙනවා. හැබැයි අපි ගහන ප්ලෑන් එකට ශුද්ධාත්මයන් වහන්සේ උදව් වෙන්න ඕනේ නැහැ. අපිට ඕනම් බාර වෙත හැකි ගිහිල්ලා. අපිට ඉටිපන්දම් පත්තු කරත හැකි. කොන්තේ කියත හැකි, නුවාන කරත හැකි, ප්‍රයාමීටින් නැත හැකි ඕනම දෙයක් කරත හැකි.
ඇයි මේ අපි මොකද මේ ජේසුට කියන්නේ? මම ළමයට ගහලා තියෙනවා ප්ලෑන් එකක්. ඒක මට කරගන්න පිහිට වෙන්න. දැන් ඕකනම් කිව්වේ කන්‍ය මරියාව මෙලාට මල ලෙඩක් වෙනවා අපි ඔක්කොලාටම. අන්න විචාර බුද්ධිය තියෙන අම්මා කෙනෙක් කඩු 7ක් බහිනවා කිව්වා. ළමයා අනිවාර්යෙන් කුරුස එන ගහන බව දැනගත්තා. එයාගේ බලාගන්න දාලා හිටපු තාත්තා සෙන් ජෝසප් විචාර බුද්ධියක් තිබ්බා. දේව දූතයෝ ඇවිල්ලා කතා කරා. සුද්ධාත්මයන්ෝ කතා කරා. ප්ලෑන් එක කිව්වා. ඒවා ඉම්ප්ලිමන්ට් කරගත්තා. මූලිකත්වයේ දුන්නේ ස්වර්ගයේ පියාණන් වහන්සේට. අන්න හෝලි ෆැමිලි වුණා. ස්වර්ගයේ පියාණන් වහන්සේත් එක්ක අපි එකක් වෙන්නේ නැතුව අපිට කවදාක්වත් හොඳ පේරන් කෙනෙක් වෙන්න බෑ. හොඳ වැඩිමහලෙක් වෙන්න බැරි බව හොඳට අමතක කරන්න එපා සහෝදර සහෝදරි. මේක තමයි උන්වහන්සේ මට පෞද්ගලික ජීවිතේ හැම වෙලේම කියන්නේ. ඔයා මගේ කකුල් දෙක ගාව මාත් එක්ක යාඥා කරේ නැත්නම් ඔයා මාත් එක්ක එකක් වුනේ නැත්නම් ඒඩ්‍රියන් ඔයා ස්ට්‍රගල් කරනවා. පෞද්ගලික යාඥාව තුල දොර වහගෙන කාමරේ තනි වෙලා වොරන්ගේ ප්ලෑන් එක මම ඉල්ලගත්තේ නැත්නම් ඒ ප්ලෑන් එක අනුව මම යාඥා කරේ නැත්නම් මම දන්නේම නැතුව හෙන ලෙඩකට මම වැටෙනවා. ගර්ඩ්ගේ ප්ලෑන් එක ඉල්ලගෙන මං ගර්ඩ්ගේ ප්ලෑන් එකට යාඥා කරේ නැත්නම් ඕන මගේ ප්ලෑන් එකටත් යාඥා කරදැයි. හැබැයි දෙවනසේ තරං ආදරේ මගේ ප්ලෑන් එක අනිවාර්යෙන් වෙන්නේ නැහැ. එහෙම වුණත් අන්තිමට ඒ ළමයි කසාද බැන්දම දන්නේම නැතුව ඉතාමත් අසරණ තත්යකට ඒ ළමයි වැටෙනවා. ඇයි? මේ දේ දෙමව්පියන්ගෙන් දැක්කේ නෑ ඒගොල්ලෝ. ඒක හින්දා ඒ දෙමව්පියන්ගෙන් දැක්ක කාලකන්ණි ජීවිතය දන්නේම නැතුව ඒගොල්ලොන්ගේ කසාද තුලත් ඒගොල්ලෝ රිපීට් කරනවා. අන්න ඒකයි සහෝදර සහෝදරිනි මේ ටිකේ නෙහෙමායා ජෙරුසලමේ තාප්පේ බැන්දා වගේ දෙවියන් වහන්සේ අපි සියලු දෙනාටම කියන්නේ ලොකු වැඩ කරන්න එපා. තමාගේ පවුල ඉස්සරහා තියෙන කෑල්ල විතරක් තාප්පේ බඳ ගන්න. එහෙම හූවක දුර එක්කෙනෙක්ව තව තෝරගන්න. එයාට කියන්න තාප්පේ බඳින්න කියලා ඒගොල්ලොන්ගේ ගේ ඉස්සරහා. එහෙම බැඳගත්තම දන්නේම නැතුව අන්න ජෙරුසලමේ ලොකු තාප්පේ පවුර අපි ශුද්ධාත්ම අනුභවයෙන් හදලා හතුරට අපේ ඒ සිටි එක ඇතුළට එන්න බැරි වෙනවා සහෝදර සහෝදරිනි. Rebuilding the temple of the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. කාටද මෙතන ප්‍රශ්නයක් තියෙන සහෝදර සහෝදරිනි? කොලෝසියන්ස් 3:21 ගැන. මේ ළමයින්ට තරහ යන්නේ අපි අපේ ප්ලෑන් උන්ට දාන්න ගියාම කියලා හොඳට අමතක කරන්න එපා. මෙතන කියනවා ඒ ළමයි කලකිරෙන්නේ අපි අපේ ප්ලෑන් දෙන්න හදද්දි. ඒගොල්ලෝ කෝප වෙන්නේ අපි අපේ ප්ලෑන් දෙන්න හදද්දි සහෝදර සහෝදරිනි. ස්වර්ග පියාණන් වහන්සේගේ ප්ලෑන් එකට අපි සෙට් වෙනවා නම් ඒගොල්ලෝ දන්නේම නැතුව දේව වචනය ඇත්ත වෙන බව අමතක කරන්න එපා. Heaven and earth will pass away, but my word will not pass away. So if you receive the word about your children, and if you prophesy in the name of Jesus, guess what? Without knowing, that will become a reality. Praise the Lord. කාටද මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ? දිනේෂ් මල්ලියා මොකද හිතන්නේ? නෑ අතරම අපිට හොඳට අවබෝධයක් ආවායි ඒක ඇත්ත.
අපිට දේව වාක්‍ය අනුව අපි ඇත්තටම තවත් අපි උත්සාහ කරන්න ඕනේ මේ ඉස්සරහට එන මේ දරුවෝ එක්ක මීට වැඩි හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. සමීරගේ ප්ලෑන් එක දීලාද තියෙන්නේ? ඇත්තටම ඒක අපි ඇත්තටම මම යාඥා කරලා දෙවියන් වහන්සේත් එක්ක යා බාර දෙන්න ඕනේ මේ ඒ වගේම මම ඇත්තටම බාර දීලා සුද්ධාත්මයන් වහන්සේ ගේ රැකවරණය අවශ්‍ය දේවල් ලැබෙන්න කියලා මම යාඥා කරන්න ඕනේ. ඒ කියන්නේ මේකයි දැන් මම දකිද්දී දෙවියන් වහන්සේ දුන්න ප්ලෑන් එක ගර්ඩ්ගේ ජීවිතේ වෙන්නේ නැත්තම් මම ප්‍රොෆෙසයි කරනවා මං කියනවා සමිඳුන ඔබ වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ මේ කීපු දේ මේ ළමයාගේ ජීවිතේ වෙන්න ඕන. දැන් ඒ වගේ අර විචාර බුද්ධිය කියන්නේ අන්න ඒකයි discernment. Discerning the each person's plan and implementing in the name of Jesus ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒක කියන එක ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒගොල්ලොත් එක්ක chat එකක් දාන එක ඉතාමත් අත්‍යවශ්‍යයි. අද ළමයි හිර වෙලා තියෙන ගේ ඇතුලේ. අපි ළමයින්ගෙන් කතා කරලා අහන්න ඕනේ ඒගොල්ලන්ට කොහොමද ෆීල් වෙන්නේ? මේ ඒගොල්ලන්ගේ යාළුවෝ නැහැ ළඟ දැන්. ඒගොල්ලන්ට එළියට යන්න විදිහක් නැහැ. කොහොමද පුතේ ඕගොල්ලන්ට තේරෙන්නේ මේ දේ? ඒව අහගන්න ඕන අපි ඒගොල්ලොන්ගේ. එතකොට පොඩි ප්‍රොජෙක්ට්ස් ටිකක් පටන් ගන්න ඕන. ළමයි එක්ක වත්තේ වැඩක් කරන්න වගාවක් මොකක් හරි එක්කහුතු වෙලා එක්ක පේන් කරන්න ගේ. ඒතර ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ළමයි ඔක්කොලාටම වැඩක් තියෙනවා කරන්න තාත්තත් එක්ක අම්මත් එක්කයි. Like unity building exercises. දැන් මම බලාගෙන ඉන්න දේවනාසේක මහිමෙන් මේ වීකෙන්ඩ් එකේ අපේ ගාඩන් එකේ පොඩි වැඩ ටිකක් කරන්න කට්ටිය එක්කහුතු කරගෙන. ඒගොල්ලෝ ආසයි ඉතින් පේන්ට් කරන ඒවා නම් මනම් කරන්න. I hope and pray if the Lord leads me I'll do that. මමත් වැඩි ගාඩනින් වලට කැමති කෙනෙක් නෙමෙයි. But you know I have to do it. මොකද ඒකට disobey වෙනවා කියලා කියන්නේ මම කනවා පරිප්පුව. And praise the Lord sister just to get a feedback from you. මොකද හිතන්නේ මේ වැඩේ ගැන? Praise the Lord, Adrian. Praise the Lord. Yeah, I think මම හිතන විදියටත් ගොඩක් වෙලාවට ගොඩක් ස්තුතියි වට ඉස්සෙල්ලාම මේ වචනේ බෙදාගත්තට ගොඩක් වෙලාවට මට තේරෙනවා අපි පල්ලි ගියාට ඒගොල්ලන් ඇහුම්කන් දෙනවා හරි හොරයි පල්ලියේ වචනෙට. මොකද ඒගොල්ලන්ට ඇහෙන්නේ හරි වචනේ ගොඩක් වෙලාවට පල්ලියෙන්. ඉතින් අපි මේ වගේ එකතු වෙලා ඉන්නකොට ෆැමිලි එකක් වශයෙන් දැන් අපි දැන් බෙදා ගන්නවා ගොඩක් ආදරය. ඒ වගේම අපිට වෙලාව තියෙනවා ඒගොල්ලන්ගේ දේවල්ට ඇහුම්කන් දෙන්න. ඒ වගේම දැන් අපි වචනේ හැමදාම මම වචනේ අහනවා දෙවියන් වහන්සේගේ. ඉතින් ඒ වගේම මමත් ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් ෆ්‍රී ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ දේවල් ගොඩක් වෙලාවට දැනෙනවා. දෙවියන් වහන්සේ අපිට කතා කරනවා ගොඩක් හැම වෙලාවෙම දැන් ගොඩක් වචනයෙන්ද ඒ මාර්ගයෙන් දෙයට අපි ඉඳගත්තාම උන්වහන්සේ ළඟ අපිට උන්වහන්සේගේ වචන ගොඩාක් ඇහෙනවා. ඉතින් අපිට ගොඩාක් වෙලා ඒගොල්ලන් පල්ලි ගියාම ඔහේ ඉඳගෙන ඒගොල්ලන් කියන දෙයට උත්තර දෙන එච්චරයි ආයි ගෙදර එනවා. ඉතින් අපි ගොඩක් අපි දෙව්පියන් වශයෙන් අපි ගොඩක් ඒගොල්ලන් එක්ක දේව වචනේ බෙදාගෙන ඒගොල්ලන්ගේ දෙයටත් අහුම්කම් දෙන එක දැන් ඔයා කිව්වා වගේ ඒක ගොඩක් ප්‍රයෝජනවත් Adrian. Praise the Lord. That's really good that what you're saying is we have to listen to them, not what we want from them. So ඒක ගොඩක් වැදගත්. ඉතින් මම ගොඩක් දුරට ඒකට යාඥා කරලා ඒ විදිහට මම ඒගොල්ලන්ගේ මාර්ගය හදලා දෙන්න මම ගොඩක් උත්සාහ කරනවා. Praise the Lord. Praise the Lord. Thank you so much for sharing. God bless you. God bless. And Nimali කියන්නේ කවුද? අපේ ඈන්නන්ගේද? And Nimali. කවුද මේ අපේ මාලද?
කවුරු ඉන්න එක්කෙනෙක් ඈන් නිමාලි කියලා. AN කතා ගන්න බය වෙන්න එපා. සිස්ටර් අනෝමා මොකද හිතන්නේ? මම දුවට යාඥා කරන එක නම් කරලා තියෙනවා සෑහෙන කාලයක් තිස්සේ. නමුත් දැන් මං ඔයාගෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි එයාට දැනෙන්නේ මොකද්ද කියන එක මම මේ වෙනතුරුත් අහලා නැහැ අවංකවම. මං එයාගේ වැඩ කරනවා ඒවම හැමදේම කරනවා යාඥා කරන යාට ප්‍රොටෙක්ෂන් එක කියලා හැම අතින්ම. නමුත් මං එයාගෙන් අහලා නැහැ ඔයාට මොකද්ද ෆීල් වෙන්නේ? ඔයාට මොකද්ද හිතෙන්නේ කියන එක මං අවංකව මේ වෙනතුරුත් අහලා නැහැ. මං දකිනා එතන මගෙන් ලොකු අඩුපාඩුවක් යාට වෙලා තියෙනවා කියන එක දැන් මේ වචනේ ඔයාගෙන් අහද්දි. praise the Lord. ඒ කියන්නේ හරි කලකිරීමක් ඇති වුණා මං ගැනම. මගෙන් ලොකු අඩුපාඩයක් යාට වෙලා තියෙනවා කියන එක. ඔය දැන් අපිට හදාගන්න පුළුවන්. ඒකින්ද ඒක ගැන worry වෙන්න එපා. එයාත් එක්ක time spend කරන්න. එයාගෙන් අහන්න ඔයාලට කොහොමද feel වෙන්නේ? දැන් ඔයාගේ යාළුවෝ ළඟ නැහැ. ඔයාගේ teacherලා ළඟ නැහැ. How do you feel? You know, how can I help you with it? ඒ වගේ දේවල් පොඩ්ඩක් බෙදාගෙන යා කැමති මොනවද කරන්න ජීවිතේ ඒවා වෙනුවෙන් පොඩ්ඩක් එයාත් එක්ක යාඥා කරලා ජේසු යාට මොනවද කියලා තියෙන යාගේ future plans ගැන ඒව පොඩ්ඩක් අහලා ඒවත් එක්ක යාඥා කරලා right පුතේ අපි යාඥා කරමු ඒ දේවල් වෙනුවෙන් because I strongly believe your daughter is born again in the spirit. ඔයාගේ දුව නැවත උත්පාදනය වෙලා තියෙන කියන එක මට සෑහෙන්න තේරෙනවා. ආත්මයන් වහන්සේ. ඒක ඇත්ත. එයා ගොඩක් ඒ පැත්තට හරි කතා කරනවා. ඔව්. ගොඩක් දේවල් ජේසුස් ගැන. ඒ වගේ මෙයා යාඥාත් කරනවා. මමත් එයාත් එක්ක යාඥා කරනවා. හැමදේම අපි බෙදාගෙන කරනවා. කියන්නේ වැඩ කරන ඒවා මොනවා හරි ඇක්ටිවිටි හැමදේම කරනවා. නමුත් මම ඔය අර දේ අහලා නෑ යාගෙන් අවංකවම. එයාගේ ෆීලින් එයාට මොනවද අවශ්‍ය? දැන් දරුවෙක් හැටියට එයා මොන හරි දෙයක් කිල්ලුවොත් මන් දෙන එක වෙනම දෙයක්. නමුත් මෙතනින් ඔයා අදහස් කරන්නේ දෙමෙන් ඊට වැඩිය ලොකු ගැඹුරු අර්ථයක්. ඒ දේ වෙලා නැහැ කියන එක මට තේරෙනවා. යාඥා කරන්න අද රෑ ඉඳන් ශුද්ධාත්මයන් වහන්සේට යාඥා කරන්න මෙහෙවන්න කියලා උන්වහන්සේට මොකද ස්වර්ග පියාණන් වහන්සේව ඔයා තුලින් දකිද්දී එයා අන්න යාට ලොකු බලාපොරොත්තුවක් ලොකු අත්දැකීමක් ලොකු ශක්තියක් හම්බෙනවා නෝම. Okay, Brian. Praise the Lord. Thank you. God bless you. God bless you too. අව කවුරු හරි ඉන්නවද වචනේ පොඩ්ඩක් ධ්‍යානanse කතා කරන දේ බෙදා ගන්න. ඕගොල්ලන්ට බබාලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඕගොල්ලෝ බැඳලා ඉන්න අවශ්‍යතාවයක්වත් නැහැ. සමහරක් සිංගල් කට්ටිය ඉන්නවා මෙතන. සමහරක් බැඳලා තාම බබාලා නැති කට්ටිය ඉන්නවා. පොඩක් කතා කරලා කොහොමද ඕගොල්ලෝ වැඩිහිටියෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට ළමයි 1000ක් 2000ක් බාර ගන්න පුළුවන් සහෝදර සහෝදරයෝ. We can start building up a brand new nation. You don't need to have children coming out of your body. How are you going to plan? මොකද අර අපි දන්නේම නැතුව ඕෆනේජ් එකක ඉන්න පුළුවන් මේ රටේ ඊළඟ අගමැති ජනාධිපති ලංකාවේ දුප්පත් කණ්ඩ නැතුව ඕෆනේජ් එකක ඉන්න පුළුවන් සහෝදර සහෝදරයෝ ලංකාවේ ඊළඟ ජනාධිපති අපි කොහොමද ඒ ජනාධිපතිව ජේසු වගේ ජනාධිපති කෙනෙක් කරන්නේ අද ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාට ජේසු ඇතුලේ ඉඳගෙන එයාත් එක්ක ජීවිතේ ගියා නම් මේට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබ්බ ඇමරිකාව. මම දන්නේ මම විනිශ්චය කරන්නේ නැහැ මිනිස්සුන්ව. ඒ වුණාට අද ඇමරිකාව ජේසු පාලනය කරා නම් ඒගොල්ලෝ තිරංගු දානවා මේ මුහුදට ගිහිල්ලා.
price control කරන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් ජේසු කරයිද? ප්‍රෙසිඩන්ට් කෙනෙක් වෙලා හිටියනම් ඇමරිකාවේ. ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට් ජීසස්. බ්‍රිලියන්ට්. ඕකේ. ඒතකොට ජේසු කොහොමද ඇමරිකාව පාලනය කරන්නේ? අද අපිට පුළුවන් වෙයිද ඒ ඕෆනේජ් එකක ඉන්න ළමෙක්ව අරගෙන හදන්න ඇමරිකාවේ ජනාධිපති වෙන පිළිවෙලට දෙවියන් වහන්සේගේ ආලේපනයත් එක්ක ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ වැඩි සිටින ජනාධිපති කෙනෙක්. උන්වහන්සේගේ ශ්‍රී හෘදය ප්‍රකාශ වෙන පිළිවෙලට ඇමරිකාවේ එංගලන්තේ ලංකාවේ හැමතැනම. ඒකයි මේකෙන් ප්ලෑන් එක සහෝදර සහෝදරියනි. The government will be rest upon his shoulders. Not a bunch of atheists. A bunch of born agains can start governing the world. That is what we are heading towards. It's an amazing period for us. තව කාටද බෙදා ගන්න මොන හරි තියෙනවද? අද දිව්‍ය සප්‍රසාද මෙහෙ කරන්නේ නැතුව අපි ප්‍රශංසාවක් කරලා පොඩක් කතා කරනවා ඩිල්හානි නංගි. ඔව් මං චුට්ටක් කතා කරන්න Please, දෙන්න please අයියා. go ahead. අනේ අම්මේ අහන්න එපා. ඔක ටක් ගාලා බෑ. එඩිනා මේ ඔබ කටවහම මට කතා කරන්න තියන් කියලා කියන්නේ ඒක මේක කතා කරන්නේ නැති එකයි ප්‍රශ්නේ මට තියෙන්නේ. අනේ නෑ ගොඩක්ම කරන්න. ස්තුතියි අයියේ අපිව මේ නැකිට්ටුවට මේ නිින්දෙන් අවදි කෙරෙව්වට ගොඩක් මෙහෙම දකින්නකොට අහනකොට හිතන අපි මොනවද මේ කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ සෑහෙන දෙයක් තේරුම් ගත්තා සෑහෙන වැරදි කියලා. මොකද සමහර වෙලාවට ඇත්තටම තමයි පුතා ගත්තොත් දැන් එයාගේ A levels වලට හරි දැන් අපිට ඕන එක තමයි චූස් කරන්න ඕනේ. එයාට ඕන එක චූස් කරන්න බෑ. ඉතින් අර ඒ වගේ ඉතින් අපි ඒ වගේ මානසික මට්ටමක් එයාට දුන්නා. ඉතින් ආද සමහරලාට අදටත් කියන මමි now I'm doing is what you need not I wanted කියලා. ඉතින් එයා තාමත් යනවා ඉගෙන ගන්නවා. එයාගේ grades හොඳයි but එයා still he don't like it. finance and accounting. ඉතින් එයා මට කියනවා මේ අම්මි මම ඔයා නිසා තමයි මේක කරන්නේ කියලා අදට. ඉතින් මම ඒකට සෑහෙන වැටෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් එයාත් එක්ක මම හරි close. ඒ වුණාට Praise the Lord. මේ හරි close හැමතිස්සෙම මම කතා කරනවා. ඉතින් දැන් සමහර වෙලාවට දැන් දුව වුණත් සමහරට පොඩි වුණාට සමහරක් දේවල් කියනවා. අපි අහනවා are you talking back to your teacher then why are you talking back to me? so සමහරලාට ඒගොල්ලන්ගේ ඇත්ත දේ වුණත් අපි දන්නේ නැහැ එයාට මොකක්ද ඕනි කියලා. ඊට කලින් අපි කට ඇරලා කෑ ගහලා ඉවරයි. මොකද්ද මේ කරන්නේ කියන එක. ඉතින් දැන් අද ඇත්තටම හොඳ දෙයක් ඉගෙන ගත්තා. ඉතින් මේ එඩ්‍රියන් අයියා අපි කොහොමද දැන් ඇත්තටම ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් දැනගන්නේ කියලා මම ශුද්ධාත් මෑන්ගෙන් ඒක ඉල්ලන්න ඕනේද හැමදාම? හරියට හරි. ඩේලි තමයි ප්ලෑන් එක රිවීල් වෙන්නේ. මේක මාස 6ක් ඉස්සරහට වෙන දේ. එහෙම නෙමෙයි. එයා උන්වහන්සේ ඩේලි ප්ලෑන් එකක් දෙනවා. හරි. ඒක එයත් එක්ක හැම වෙලෙම කනෙක්ෂන් එකේ ඉන්නේ. ප්‍රශංසාව නමස්කාරය තුල ඉද්දී ඇතුලෙන් ඔව්. right කෑගගා ස්තුති කරන්න එපා දිනේෂ් මල්ලිය ලෝ ගන්නේ මේකට පිස්සු ඇදලා කියලා. අනේ ඔව් දැනට එහෙමත් තියෙන ඇතුලේ- හරි අමාරු ගමනක් යන්නේ තිබ්බට. ඇතුලෙන් අයියෝ කියලා දැන්. ප්‍රශංසා වේවා නම මොකද එයාටත් දැන් හස්බන්ඩ්ගේ ප්ලෑන් එක තියෙන ඔයා ගාව දීලා ඩේලි. ඔයා හස්බන්ඩ්ට කොහොමද තාත්තාව ප්‍රකාශ කරන්න කියන එක තමයි මේ දේ තුල වෙන්න ඕන. ඔව්. දැන් කොල්ලා ඔයා යාඥාව තුල හිටියානම් එයාගේ ප්ලෑන් එක ඩිසයින් කරා නම් එයාගේ strengths and weaknesses අනුව දෙවියන් වහන්සේ දෙනවා ප්ලෑන් එකක්. right, it could be finance, it could be medicine, I don't know. Based on his weaknesses and strengths only the Lord will lay out a plan for him. And in that plan Jesus Christ the risen Lord will be manifested. ඒ කියන්නේ accountant කෙනෙක් හැටියට පුතා එළියට ආවට මොකද ක්‍රිස්තුස් වහන්සේ උත්තාන වෙච්ච accountant කෙනෙක් හැටියට තමයි එයා එන්නේ එළියට. ඒ කියන්නේ දේශුම එයාගේ තුලින් accountant කෙනෙක් හැටියට මේ ලෝකෙට පෙනී සිටිනවා. lawyer කෙනෙක් වෙන්න පුළුවන් but then that is why it's very important for us to discern it. දැන් පොඩි උදාහරණයක් කිව්වොත් දැන් ඔය ගර්ත් කරගෙන යන දේ මගේ දෙවෙනි පුතා කරගෙන යන දේ ඇවිල්ලා අපි ප්ලෑන් කරපු දෙයක් නෙමෙයි. අන්තිම මොහොත වෙනකන් අපි යාඥා කරපු දෙයක්. යාඥා කළා අන්තිම මොහොත තමයි ඔක අපිට හම්බුනේ. එයා කොරයිට් එනම් එයාට තමයි ඇත්තට මේක හෘදයට ආවේ. අපිත් යාඥා කරා. ඊට පස්සේ එයා කිව්වා යන් කියලා. හැබැයි අද එයා වැඩ කරන විදිහ අනුව එයා දැන් ඒ කරගෙන යන වෘත්තිය අනුව කවුරුත් එයා කරනකන් ඉන්නේ.
දේවල් තියෙනවා එයා තනියෙන් ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා කවුරු හරි ගේන්න දෙයක් කැමති නැත්නම් එයා පල්ලෙහාට ගිහිල්ලා බඩු ටික අරන් එනවා. ඒ පංගු peeruව ඒවා ඒ කියන්නේ ජේසු ජීවමානව මට පේනවා එයාගේ වැඩපොලේ ඇවිදිනවා කියලා. එයා තුලින්. ඉතින් ඒක තමයි plan එක. දැන් එතන අපි ගත්තොත් වොරන්ගෙත් අපිට no clue මොකද්ද කරන්න ඕන කියලා. මායරියලි එයා අපි කිව්වා යාඥා කරන්න පුතේ මම නම් දන්නේ නැහැ. ඔරියලි කරපු වැඩේ යාඥා කරා මාත් යාඥා කරා. කරපුවම තමයි ඔය දැන් කරගෙන යන සයිබර් සිකියුරිටි මේක යාට දුන්නේ. out of nowhere. ඊට පස්සේ එයා කොහමද යුනිවර්සිටි එකෙන් එළියට එද්දී ඔය සයිබර් සිකියුරිටි මේක කරලා එයාට හොඳ රස්සාවක් හම්බුණා. හොඳ පඩියක් එක්ක. ඊට පස්සේ ඒත් එක්කම යුනිවර්සිටි එකෙන් දුන්නා තව එයාට වෙනම chance එකක් වෙන දෙයක් කරන්න යුනිවර්සිටි එක ඇතුළෙම. එතකොට එයා හිතුවා දැන් අර රස්සාව එයා accept කරලා ඒ වෙලේ. ඉතින් එතනත් ලොකු ප්‍රශ්නයක් ආවා අපිට. දැන් මොකද්ද කරන්න ඕන කියන එක ජේසු ගාවට ගියා ඊට පස්සේ. එතකොට ජේසු කිව්වා නෑ ඒ යුනිවර්සිටි එකෙන් ඔෆර් කරලා තියෙන දේ ගන්න කියලා. අතර ලොකු පඩියක් එක හම්බෙච්ච රස්සාව අන්තිමට give up කරන්න උනා අපිට. එයාට. ඊට පස්සේ යුනිවර්සිටි එකෙන් කරලා තියෙන මේල මම දන්නා ඒක ජේසු කියපු දේ තමයි එයා බාරගත්තේ. මම කිව්වා පුතේ මට කියන්න තේරෙන්නේ නෑ පුතේ මේක ගැන. ඔරියලුත් කියනවා will pray පුතේ. අපි pray කරලා මේක ඒක දෙමු ජේසු අවශ්‍ය දේ කරගනී එතන. So he took upon that line after that. ඉතින් ඒ වගේ මේක මේ දත් මිටි කාගෙන තටමගෙන නෑ සුද්ධාත්මයන්ෝ ඩේලි පෙන්නයි ඔයාට නංගි. ඒක තමයි. දැන් අයියලා ශුද්ධාත්මයන් තුල හිටියනේ කාලේ. දැන් මට මේ කාලේ මට මතක් වුණේ නැද්ද මට තමයි. එතකොට මම ශුද්ධාත්මයන් ගාව ගිහිල්ලා ඇහුවේ නෑනේ මගේ පුතාට මොකක්ද යන්න ඕන මාර්ගය මෙයාට තෝරලා දෙන්න. මෙයා හිර වෙලා ඉන්නේ මෙතන මෙඩිසින් කරනවද ෆයිනෑන්ස් කරනවද එහෙම කියලා මම ඇහුවේ නෑනේ ජේසුගෙන්. අපි කිව්වේ නෑ මේකම කරන්න. ඒ වගේ. ඉතින් දැන් මේ කතා කරනකොට තමයි තේරෙන්නේ ඒක ගොඩක් වැරදි දෙයක් අපි එහෙම කරලා තියෙන්නේ කියලා. නෑ ඉතින් මේකයි අපි මෙතන අද පශ්චත්තාප වුණොත් ධානාසෙ ඔක්කොම කරෙක්ට් කරනවා නම් ඒක ගැන බය වෙන්න එපා. අපි කරන හැම මිස්ටේක් එකක්ම අපිට සුද්ධාත්ම නාසය තුල අවදි වුණාම අපිට කියන්න තියෙනවා අනේ සමුදින මට සමා වෙන්න මේ නොදුනුවත්ත කරපු වරදට. අන්න එතනින් එහාට මේ වරද උන්නේ නැහැ වගේ කොල්ලගේ ජීවිතේ ලස්සනට හැදේ. කිසි දෙයකට එතන මේ hard feeling එකක් තියාගන්න එපා. You repent and go back to Jesus. He loves you. And what will happen? Things will work out well for him. So that God, His glory will be manifest out of his life. Arbi, do you want to add anything? Okay, thank you. Praise the Lord. So don't have any guilt upon things. Just repent and say, Lord, I think, I don't know whether I've done a mistake here, Lord. I'm sorry about it, Jesus. But please, accounts කරාටවත් accounts නොකරාටවත් medicine කරාටවත් නොකරාටත් නෙමෙයි අපි දෙවියන් වහන්සේගේ හදවත අනුව අපි දෙනවා අපි depend හරියට හරි ඇහුණා නේද කීපදේ අන්තිම ටික පැහැදිලිව ඇහුන්නේ නෑ ඒ කියන්නේ repent වෙන්න ඕන accountancy කරපු එකවත් medicine කරපු එකවත් law කරපු එකවත් නෙමෙයි අපි repent වෙන්න ඕන පියාණන් වහන්සේගේ හදවත අපි ඒ හදවතෙන් ආපු දේ අපිට අහුන් නැති එක ගැන අපි පශ්චාත්තාප වෙන්න ඕන නම් එච්චරයි. ඔව් හරියට මට තේරෙනවා දැන්. Praise the Lord. Praise the Lord. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ඕන වෙලාවක කෝල් එකක් දෙන්න. දෙවනාසෙත් එක්ක යාඥා කරන්න අපි මේ ගමන අපි මොකද මට ප්‍රශ්නයක් තියෙනවා අකට ප්‍රශ්නයක් තියෙනවා යා භාගයට ඔයාලට කතා කරයි. That's how we work it out things. ඒගොල්ලන්ගේ මානසික මට්ටම හදන්න අපි ඒකත් යාඥා කරන්නම ඕනේ නේද? යාඥා විතරයි කරන්නේ. ඔව්. ඒ කියන්නේ මානසික මට්ටම කියන්නේ දැන් අපි මම ගොඩක් වෙලාවට කරන්නේ මට මම සමහර කර මල පයින්නවා. ඒ වුණාට ඒ මල පැනීම තුල මම ටක් ගාලා මට අවදි වෙච්ච ගමන් අර සිහිය නැතු වෙනවා. සිහිවිකල කියන්නේ. ඔව්. ඒතර වතුර ගහලානේ ඇහැරවන්න ඕන. ඔව්. ඕක සුද්ධාත්මයන්වහන්සේ ටක් ගාලා ඇහැරවනවා. දැන් ඔයාට මල පැන්නා. ඔයා සිහිවිකලෙන් වැඩ කරේ. ඔයා consciousness awareness නැතුව ගියා. මගේ presence එකට නැගිටින්න. ඊට මම ටක් ගාලා නැගිලා අනේ sorry ස්වාමීනි මට මෙහෙම ප්‍රශ්නයක් වුණා මේ ළමයට ජරා විදියට කතා කරා කියලා මම ටක් ගාලා එයාට කතා කරලා මේ සමා වෙන්න ඕන පුතේ මම හිතන විදියට මගේ අතින් වැරදක් වුණේ මම ඔයාට rude දෙයක් කරේ. right ඒක මම අනිවාර්යෙන් මගේ ළමයින්ට කියනවා දැන්. කියලා කියනවා පුතේ මෙහෙට එන්න
මේ ඔයාගේ පැත්තත් පොඩ්ඩක් කියන්නකෝ මොනවාද තාත්තගෙන් වෙන්න ඕන මොනවාද අම්මගෙන් වෙන්න ඕන කියලා කියන්නකෝ පොඩ්ඩක් කියලා පොඩි chat එකක් දානවා. දැන් මේ தත්ත්වයට නංගි මම එකපාරට ධානවාසේ මාව ගෙනාවේ නැහැ. ඔව්. ඉස්සර මගේ ලොකු කොල්ල දෙන්නට කෙලිම පයින් ගහන්නේ මම. පයින්. ෆුට්බෝල් වලට ගැහුවා වගේ. අන්න එහෙම කරපු කාලකන්ණි තාත්තා කෙනෙක් තමයි මම. හැබැයි අද මේ මොහොත වෙද්දි මං ඒ සෑම දෙයක් තුළම සමිඳුනි මට සමා වෙන්න ඔබ වහන්සේගේ ශ්‍රී හෘදය මේ ළමයින්ට දෙන්න බැරුව ගියේ ඒකට මට. කියන තැනට මම එනවා හැම වෙලේම මොකද මට නැත්තම් අර ලස්සන ගීතිකාවක් අපි කිව්වා. වැටි වැටි නැගිටින මා. ඔව් වැටි අනේ ඒක තමයි කතාව. ඒක තමයි ස්ටෝරිය. ලොකු කතාවක් නෑ. ඔතන තමයි ස්ටෝරිය. But Jesus raised you up. He builds you and he strengthens you. He continually pray for you, intercedes for you. ඉතින් ඒක ගැන කිසිම ඔයගොල්ලොන්ගේ පවුල තුල ඒ ජීවමාන ක්‍රිස්තුස් වහන්සේගේ වැඩ සිටීම බලය යන බවට මට 100 බිලියනයක් ෂුවර්. පුදුම බලවත් පවුලක් වෙයි ඉස්සරහට ඔයගොල්ලෝ. දැනටත් බලවත් පවුලක් උන්වහන්සේ තුල right ඒට වැඩිය මේ මුළු සොසයිටි එකම හොල්ලන තත්ත්වේ පවුලක් වෙනවා ඔයගොල්ලෝ. ඒකද බය වෙන්න එපා ඒවා ගැන. ඒක ජේසු කරන දෙයක්. හරියයි. පහන් ටැබක් වගේ දිලිසෙන ඔයගොල්ලෝගේ පවුල. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අන්න ස්වර්ගය ඇත්ත වෙලා. පැහැදිලිද? පැහැදිලියයි. පැහැදිලි. ශිරන්ති පෙරේරා මූත්‍යයන් තියෙනවා. ඔව් අර දැන් අපි හිතමු දැන් ඔය මම කියන්නේ මේ ඇඩල්ට් කෙනෙක් වෙච්ච ළමෙක් ගැන නෙමේ. ඔව්. අපි හිතමු ඇඩෝලසන්ස් එකේ ඉන්න ළමෙක් නම් ඔව්. ඒ ළමයි හුඟක් වෙලාට පල්ලියට යන්න අකමැතිනේ. ඔව්. ඒ වගේ අවස්ථාවලදී මම කියන්නේ ගහලා බැනලා ගෙනියන එක නෙමේ. ඔව්. ඒ වගේ අවස්ථාවලදී මොනවද කරන්න යුත්තේ? ඔව් ඒ වගේ අවස්ථාවලදී ඒකට අපි ආඥා කරනවා සුද්ධාත්ම අවදියට එයාට එන්න කියලා. ඒ කියන්නේ දැන් adolescence කියලා කියන්නේ ටීනේජර් කෙනෙක් ගැන ඔය කතා කරන්නේ right. ඒතකොට අපි තේරුම් ගන්න ඕන එතන තියෙනවා ලොකු අරගලයක් ඒ ළමයාගේ. ඒ අරගලේ තමයි දැන් මට පේන එක මගේ දුවගේ විශේෂයෙන්ම ලොකු දුවගේ. ඒ අරගලේ තමයි එයා half adult half child. මොකක්ද ඒ කියන්නේ පුදුම කන්ෆියුෂන් එකක් එනවා එතනදී ඒගොල්ලොන්ට. ඊට අමතරව අම්මලා තාත්තලාත් ඔළුව කන්න හදද්දී ඇතුලේ තියෙන අරගලයට අමතරව එළියෙනුත් අරගලයක් එද්දී නිකන් පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කියන්නේ ටීනේජර් කෙනෙක්ගේ තියෙන ලොකුම ප්‍රොබ්ලම් එකක් තමයි they go through a period where they are half adult and half child. And they are struggling to choose am I an adult or a child. මම වැඩි මහලෙක්ද එහෙම නැත්නම් මම පොඩි ළමෙක්ද? දැන් ගෑනු ළමෙක් ගෙන්න attend වෙන ඒවා ඒ ඔක්කොම there's a massive conversion physically ඒගොල්ලන්ට ළමයින් පිරිමි ළමයින්ටත් එහෙමයි. හැබැයි එතකොට වෙන්නේ දැන් teenage years වල යද්දී අපි තේරුම් ගන්න ඕන ඒගොල්ලොන්ගේ ඇතුලේ තියෙන ලොකු අරගලයක්. අර මමත්වෙන් අපි ජීවත් වෙද්දී උන්ගේ අරගලය මට තේරෙන්නේ නැහැ. මට පේන්නේ ගාච්චිට මූ මේමද මට කතා කරන්න මෙහාට වර පටාන් ගාලා දෙනවා ආබං. ඔබ මේ ලොකු වෙන දරදඩු එකනේදී මට කොහොමද කතා කරන්නේ කියලා දෙනවා ඩෝංගා. ඒතර අපි පැත්තකට කතා කරලා අහන්න ඕන පොඩ මෙහෙට එන්න පුතේ මේ මොකක්ද ප්‍රශ්නේ? ඊට අමතරව සුද්ධාත්මයන් වහන්සේ තුල මොර ගහන්න ඕන තාත්තා කියනවනේ ඉල්ලුවක් දෙනවා කියලා. Ask you will receive. Seek you will find. Knock it will be open to you. කා ගැනද කරන්නේ මේ මොකක් ගැනද කියන්නේ? සුද්ධාත්මයන් ආලෙපෙන ගැන කතා කරන්නේ. ළමයා බෙල්ලෙන් පල්ලිය හදාගෙන යන එක නෙමෙයි එතන තියෙන හපංකම්. ආදරෙන් කතා කරලා පුළුවන් නම් පල්ලියට ගෙනියන එක වෙනම දෙයක්. හැබැයි එයාගේ තියෙන අරගලේ තේරුම් ගන්න නැතුව මොකද ඒක අපිට තිබ්බ මට පෞද්ගලිකව තිබ්බ දේවල් ඕවා. ඒක ඉතින් අපේ අම්මා තේරුම් ගත්තේ නැහැ අපේ තාත්තා හිටියෙත් නැහැ ගොඩක් වෙලාවට මම මේ පීරියඩ් එකේ යද්දි. ඔයා දන්නවනේ. But thank God you know today God has revealed a lot of things to me about teenage hearts.
there will be rebellions without a doubt. ඒ rebellion එක තමා මම half adult කෙනෙක් half child කෙනෙක්. අම්මලා තාත්තලා එක එක දේවල් කියන්නේද්දි ආසත් නැහැ. ඇයි? ඇතුලෙන් කියනවා නෑ දැන් මම physically මම දැන් ලොකු ළමෙක් physically. හැබැයි physically ලොකු ළමෙක් වුණාට attend වෙලා ඔක්කොමත් ඉවරයි. උගුර ඇටේ පැනලා ඔයකත් ඉවරයි. හරි. right? ඇඟේ තියෙන අනිත් physical changes උත් වෙලා තියෙන්නේ. හැබැයි ඇතුලේ ඉන්න එක තාම චූටි ළමෙක්. දැන් ඌ බලනවා දැන් මම adult කෙනෙක් හැටියට මේගොල්ලන්ට පිළිතුරක් දෙන්නද එහෙම නැත්නම් තාම ළමෙක් වගේ ඉන්නද මේගොල්ලෝ ගාව. ඕක තමයි තියෙන ලොකුම අරගලේ. ඔය ස්විච් එක හරියට ගත්තේ නැත්නම් සදාටම ප්‍රශ්නයක් වෙනවා. එතන තමයි ළමයි ගොඩක් ට්‍රැක් පයින්නේ. ඒක අපිට මට ඔරෙල්ට සුද්ධාත්මයන් වහන්සේ පෙන්වන දේ ගැන තමයි මම මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. මම අන්න ඒක ඕගොල්ලෝ කතා කරන එක ඉම්පෝටන්ට් මේ වගේ ලොකු දෙයක් ඕගොල්ලෝ කතා කරන එක. ඩිස්කෂන් එක කියන්නේ එකම අයිඩියල් පේරන්ට් ඇවිල්ලා දෙවනවා. අන්න ඒකයි. මෙතන ඩිස්කෂන් එකක් කියන්නේ අයිඩියල්ම පේරන්ට් ඇවිල්ලා ඔරියලු ඒඩ්‍රියන් නෙමෙයි. මෙතන අයිඩියල්ම පේරන්ට් ඇවිල්ලා යාවේ. The father of all. The ideal parent is Yahweh, the God of all, the God of Israel, the God of the church. He's the father, ideal parent. But he understands us to the dot. That's why he waits. දැන් මගේ ජීවිතේ එයා ඉඳලා පුදුම අවුරුදු 30 ගාණක් ඉඳලා තමයි ඇතුළට ආවේ. ඒකත් කඩාගෙන ආවේ නෑ ඇතුළට. He waits. You're my child. I know you. You will hear my voice very soon. But intercession is important. Intercession is important. ඔරියල් කියන්නේත් ඒකයි. මැදිහත් වීමේ යාඥාව ඉතාමත් අවශ්‍යයි. මැදිහත් වීමේ යාඥාව කියන්නේ මට හොඳ පිළිවෙලට ළමයාව හදලා දෙන්න කියන එක නෙමෙයි කියන්න ඕන. මට ලේසි වෙන පිළිවෙලට ළමයාව හදන්න නෙමෙයි. පියාණනි, ශුද්ධාත්මයන් වහන්සේ තුල මගේ මේ ළමයාව අවදි කරන්න. සිරා එනේ වෙන තියෙනවද ප්‍රශ්න? ඒ එක්කම ඒ දැන් අපි හිතමු ඔය රිබෙල් කරනකොට ඒ වයසේදී ඔව් rules and regulations කියන එක තියෙන්නේ ඔන්නේ පවුලක් ඇතුලේ. ඔව් ඒක ඇවිල්ලා සෙට් කරන්න ඕන ඇත්තටම ටීනේජ් years වලට ආවට පස්සේ නෙමෙයි. rules and regulations කියන දේ ඇවිල්ලා ඒ boundaries, they are boundaries. right? ඒක කැඩුවොත් තොට ගහනවා එහෙම නෙමෙයි. those are guidelines. ඒව ඇත්තටම එන්න ඕන පොඩි කාලේ ඉඳන් ගොඩක් වෙලාවට අපි ඒගොල්ලන්ට දාන්න ඕනේ. එහෙම ඇවිල්ලා නැත්තම් ඒගොල්ලොත් එක්ක කතා කරලා agree වෙන්න ඕන right what rules and regulations දැන් මම පවුලක් එක්ක handle කරනවා මේ ටිකේ. ඒ වගේ rebellion characters ටිකක් එක්ක මම handle කරනවා මායෝරියලි. එතකොට අපි ඒගොල්ලෝගෙන් අහන පුතේ right ඕගොල්ලෝ කියන්නකෝ right මොනවාද ඕගොල්ලෝ හිතන විදිහට house rules තියෙන්න ඕන. එතකොට අපි agree වෙනවා right game එක ගහන ගමන් තිත්ත කුණුහරුපෙන් කෑ ගන්නවා ළමයා. මොකද යහපැත්තේ ඉන්නේ වුණොත් කුණුහරුපෙන් කෑ ගන්නවා. එතකොට පුතේ right මේකයි පුතේ අපිට ගේ ඇතුලේ කුණුහරුප කියන්න බෑ. එතකොට දැන් මේක දිගටම බලන් ඉන්න එපා දැන් කුණුහරුප කිව්වද? කුණුහරුප කිව්වේ නැද්ද? නෑ. ඒ rules දාලා අපි ශුද්ධාත්මයන් වහන්සේට කියන්න ඕන ශුද්ධාත්මයන්නි මේ ළමයාව මාව අවදි කරවන්න. ඔබ වහන්සේගේ ආදරයට. ඒ වගේම ටයිම් පීරියඩ් උත් දෙන්න හදන්න එපා. දැන් මෙයාට මං අවුරුද්දක් දුන්නා දෙකක් දුන්නා මෙයා කියන දේ අහන්නේ නැහැ. දැන් මූ එලෝලා දානවා. එහෙම කියලා කියන්නත් බෑ අපිට. අපි ගොඩක් වෙලාට එහෙම කරන් try කරනවා. දෙමව්පියන්ට. ස්වර්ගයේ පියාණන් වහන්සේ එහෙම කරන්නේ නැත්තම් මොන අයිතියක්ද අපිට තියෙන්නේ අපේ ළමයට ඒ විදිහට සලකන්න කියන එක අපි බලන්න ඕන. Any questions? Shira, answer එක ආවද? ඔව්. Right, okay. ඒ කියන්නේ rules and regulations ඇවිල්ලා they are guidelines Shira. ඒව ඇවිල්ලා මේක මේ prison rules නෙමෙයි.
so that the child is clear a rules and regulations අතරම අපි හෙට කතා කරන්නේ ඒක ගැන. ඒ කියන්නේ කොහොමද මේ guidelines boundaries දාලා එතකොට අපේ values ඒ ළමයින්ට කියලා දීලා අපේ values එහෙම ළමයින්ට කියලා දෙන්න ඕන girlfriend කෙනෙක් එක්ක යාළු වුණාම නෙමෙයි. boyfriend කෙනෙක් එක්ක යාළු වුණාම නෙමෙයි. ඒව යාළු වෙන්න ඉස්සෙල්ලා පුතේ මෙන්න මේ ගෙදර මෙන්න මෙහෙම value එකක් තියෙනවා වස්තුවේ අපි ඒකින්ද ළමයා ගෙදර ගෙනාපුවම අපි ඒ විදිහට අපි හැසිරෙමු. නැත්තම් උන් කාමර වලට ගිහිල්ලා ගර්ල්ෆ්‍රෙන්ඩ් දාගෙන ලොක් කරගෙන උන් වහගෙන එහෙම ඉන්න බෑනේ. තව පොඩි ළමයි ගෙදර ඉන්නවනේ. කොහොමත් එහෙම ඉන්න බෑ. but you know general common area එකේ ඉන්න පුතේ. උඩට ගෙනියන්න එපා. මොකද ඒව යාළු වෙන්න ඉස්සලා කියලා තියන්න ඕන. පුතේ කවදා හරි දවසක ඕගොල්ලෝගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ ගෙදරට ගේනවනම් මෙන්න මේ විදිහට අපි හැසිරෙමු. නැත්තම් උන් ගෙනාවට පස්සේ අපි නීති දාන්න ගියා උන් බලලා යකෝ දැන් මේක මොකාට දෙන්න හදන්නේ. එක පාට මොකද්ද මේ නීතිය? මම පර්සනල් ගන්නවා ඒක පර්සනල් ඔෆෙන්ස් එකක් හැටියට ගන්නවා. ඔව් ඒක පර්සනල් ඔෆෙන්ස් එකක් හැටියට ගන්නවා. මොකද මේ මගේ බොයිෆ්‍රෙන්ඩ් කැමති නැති හින්දා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කැමති නැති හින්දා මේගොල්ලෝ මෙහෙම කරන්නේ. ඔන්න ඕක තමයි ඊළඟට එන්නේ කැරකිලා. ඒක ස්වර්ග පියාණන් වහන්සේ ඒක බලාපොරොත්තු වෙනවා අපෙන් එහෙම දෙයක් වෙයි කියලා. මොකද එයාගේ ළමයි නෙමෙයි. මේක අපේ ළමෙක් නෙමෙයිනේ මේ අපේ බඩවල වලින් ආවට සහෝදර සහෝදරින් තේරුම් ගන්න ඕන අපි දුවිලා තියෙන කේස් එක විතරයි. දැන් ඔය කේස් එක කපලා බැලුවොත් කෝ ළමයා කියලා ළමයා හොයාගන්න බෑ. වතුර ලේ ඒව තමයි තියෙන්නේ ඇතුලේ. ළමයාගේ thoughts මොන වගේද කියලා brain එක ඇරලා බලන්න බෑ කොහෙද දැන් මෙයා මොනවාද හිතලා තියෙන්නේ. මෙයාගේ memories මොනවද තියෙන්නේ. නෑ those are all invisible. Those are consciousness. We call it the consciousness. Scientists ලට උත්තරයක් නැහැ consciousness එක කියන්නේ මොකක්ද කියන එක. soul එක, spirit එක. They are not byproduct of our brain. අපේ consciousness එකෙන් තමයි brain එක control කරන්න ඕන අපි. ශරීරය control කරගන්න ඕන. අපි conscious මොකටද? ස්වර්ගයේ පියාණන් වහන්සේගේ වැඩ සිටීම ගැන අපි අවදි වෙලා ඉන්නේ. මොකද ශරීරයක් කපපු පළියට අපේ මෙමරි එතකොට මේ අපේ සිතුම් පැතුම් ඒව හොයාගන්න බෑ ශරීරය තුල මොලේ කැපුවා කියලා. ඒතකොට එහෙනම් කොහෙද ඒව ස්ටෝර් වෙලා තියෙන්නේ? ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ශරීරයක් අපි දුන්න පළියට ඒ ඇතුලේ ඉන්න එක්කෙනාව අපිට අයිති කරගන්න බෑ. ඒකට ලොකුම උදාහරණය තමයි කන්‍ය මරියාව. The Immaculate Heart. How did she responded handling this child? එයා කොහොමද ස්වර්ග පියාණන් වහන්සේගේ කැමැත්ත ඒ ළමයාගේ ජීවිතේ ඉටු කරේ? මේක අපි ගොඩාක් දුර යන්න ඕනේ නැහැ. පොත් 500ක් කියවන්න ඕනේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ කියනවා මේ නිර්මල හෘදය ගැන පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න කියලා. ඒක තේරුම් කරලා දෙයි. Because she gave the inner utmost response as a parent to the will of God. So that God's plan will be worked out because she had a revelation. By working out this plan inside the child that she bore, there will be greater result. Not only for herself, even for the greater universe. Not only for this earth. One person, or rather two, St. Joseph also, they discerned it quite well. What's the will of the Father? And they implemented it through the grace of the Holy Spirit. Full of grace, most favored. අන්නේ වලට ඒව හම්බෙන්නේ. අපි හිතනවා most favored කියපු ගමන් Ferrari කාර් එකක් තමයි බස්සන්න ඕනේ එහා පැත්තෙන් කියලා. ඒ prosperity gospel එකේ. මම මේ prosperity gospel එක නෙමෙයි preach කරන්නේ ඔයගොල්ලන්ට. I'm preaching the true gospel of Jesus Christ. Seek the kingdom and its righteousness. Everything will be added accordingly. කන්‍ය මරියාව ස්වර්ග රාජ්‍ය හෙව්වා. අන්න resurrection එක ඇඩ් වුණා. දන්නේම නැතුව. She would have easily implemented her own plan on this child. She would have been a great influence for him. Obviously, there was challenge from Blessed Mother also. There were situations that she forgot. But Jesus reminded her, temple එකේ නැති වෙච්ච වෙලේ උනත් මරිය තුමීට තද වෙලා ආපුවේ
මම හිතන්නේ මරියතුමිය excuse me God මෙහෙට එන්න දෙකට කනට එකක් දුන්නත් දන්නෙත් නැහැ බයිබලේ කියලා නැහැ but අම්මා කෙනෙක් හැටියට මට හිතා ගන්න අමාරුයි ළමයා නැති වෙලා දවස් ගාණක් ඉඳලා හම්බුනාම නිකන් ඉඳී කියලා. මොකද ඔටෝ එනවා පටන් ගන්න කොහෙද අනේ අම්මපා කියලා එහෙම එන්න ඉඩ තියෙනවා මම දන්නේ ඒක මරියතුමිය හම්බෙච්ච දවසක මම අහගන්න ඕනේ යාගේ. මේ but එතනදී ජේසු මතක් කරලා දුන්නා please don't misunderstand me you know I'm here to do my father's will. එතකොට she discovered right okay ආපහු මතක් වුණා she fell in line with the word with the promises. Any questions? No questions? Anything to share about your personal family? දැන් මම මගේ පවුල ගැන ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා ඩිල්හානි නංගි අනෝමා ඒ වගේ ශිරා දැන් එන තව කවුරු හරි ආසද බෙදා ගන්න පවුල මොකද අද දිව්‍ය පූජාව අපි තියන්නේ නැති හින්දායි මම කියන්නේ. Hello අයියා. praise the Lord කියන්නේ. Praise the Lord. මේ වෙලාවේ මට කියන්න දෙයක් තියෙනවා දැන් ඉස්සල්ලාම දැන් මේ යන වැඩසටහන අපිට අය කරන අපි මේ ලොක්ඩවුන් එක ඉස්සල්ලා පටන් ගත්ත වෙලාවේ මමත් කොහොමද කොහොමද දෙයියනේ මේකට මුණ දෙන්නේ මේ ළමයින්ට හැමදේම නැතුව ගියා මේකට කොහොමද පේස් කරන්නේ එහෙම කියලා ඇත්තටම මමත් හිතේ ඉන්න දවසක මට කවුදෝ මැසේජ් එකක් එව්වා අර පාපහන්සේගේ ලොකු කතාවක්. ඒක මට දැන් ෂෙයා කළා මේක ඇත්ත මොකද්ද මේකේ ඇත්ත නැත්ත කියලා මට හොයාගන්න මට එතකොට ඔලුවට ආවා මේක ඒඩ්‍රියන්ගෙන් ඇහුවොත් හොඳයි කියලා තමයි මම ඒඩ්‍රියන්ට ඇල්ලා මේක මොකද්ද කියලා මම අහලා කතා කරේ. එතකොට තමයි අහම්බෙන් අයියා කිව්වේ මේ ප්‍රයාස එකක් තියෙනවා. ඒක පුළුවන් නම් කැමති නම් එකතු වෙන්න කියලා. ඉතින් මං දැන් මට දැනෙනවා අපිට පාර අපි වැටිලා ඉද්දි කියන්නේ කොහොම හරි පාර අපිට හදලා දෙනවා දෙයන්හන්සේ මේ වෙලාවේ මේ අරගලය තුල ගෙදර තියෙන අරගලය තුල අපි කොහොමද ළමයි එක්ක යන්න ඕනේ කියන එක ඇත්තටම පෙන්නවා. දැන් වෙද්දි අර ඉස්සලා තිබුණු මානසිකත්වයේ දැන් තියෙන මානසිකත්වයේ ලොකු වෙනසක් තියෙනවා දැනෙනවා. Praise the Lord. ගෙදර ළමයි එක්ක අපි කොහොමද වැඩ කරන්නේ හස්බන්ඩ් එක්ක කොහොමද කියන්නේ ඒ තියෙන ඉවසීම විශේෂයෙන්ම ඉවසීමත් එක්ක ළමයිගේ අර වැඩත් හරියට කරගෙන දෙවියන් වහන්සේත් එක්කත් කතා කරමින් යන ගමන හරි ලස්සනයි මේ කාලේ ඇත්තට. Spot on. ඉතින් ඒකට ගොඩක් ස්තුති කරනවා අයියට. මේ දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේ ඒ වගේම මට තව දෙයක් තියෙනවා අයියා මේ දැන් අපි සුද්ධාත්මයන් තුළ ඉඳලා යාඥා කළා අපි අහනවනේ දැන් මේ අපි හිතමු දැන් අපේ දරුවෙක් ගැන අපි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දෙවියන් වහන්සේත් එක්ක කතා කරලා අහනවා. හැබැයි එතනදී මේ අපිට සුද්ධාත්මයන් වහන්සේ කතා කරන එකයි මට පෞද්ගලිකව සුද්ධාත්මයන් වහන්සේ කතා කරන එකයි මගේ උත්තරේ මට වෙලාවකට මම ගත්ත උත්තරයයි දෙවියන් වහන්සේගේ උත්තරයයි අතර මම මැදි වෙනවා. මැදි වෙනවා කියන්නේ මම හිතනවා මේක දෙවියන් වහන්සේ මට දුන්නු එකක්ද නැත්නම් මම ගත්ත උත්තරයක්ද කියන මේ දෙක අතර සමානලාවට මැදි වෙලා ඉන්න අවස්ථා තියෙනවා. එතකොටත් මං ආයෙ යන්න ඕන. එතකොට දෙවියන් වහන්සේ ගාවටම ගිහලා තමයි එතන උත්තරයක් හොයාගන්න ඕන නේ. හරියට හරි. මොකද මේක hit and miss එකක් කරගන්න බෑ. You have to be very certain. හැබැයි අර surrender your life. මම ඒකයි අර සතර පියවර ඉතාමත් වටින එක්සර්සයිස් එකක් ස්පිරිචුවල්. ඒ surrender එකේ ඉද්දි ඉන්න හැටියට එන්න මම ඔයාට ගොඩක් ආදරේ. හදවතේ ඇත්ත දෙන්න. right? ඊට පස්සේ ජීවිතේ බාර දෙන්න දෙයනාසට කියලා. ඒ surrender එකේදී අපි surrender කරද්දි සමහරවිට ඔබ වහන්සේ මේ සියලු දේ බාර ගන්න කියලා එතන අපි ඉන්න ඕන විශ්වාසය තුල. ඊට පස්සේ අපිට එනවා වචනයක්. ධානාංශයෙන්. හතරවෙනි පියවරයිල සුද්ධාත්ම ආලේපනය. right? ඒ වචනේ ආපුවම
අන්න ටක් ගාලා අල්ලගෙන වචනේ ප්‍රකාශ කරන්න ඕනවා නංගි. ඒ දෙකේ මොකද ප්‍රශංසාව නමස්කාරයනේ එතන ගොඩක් හතර පියවරේ වෙන්නේ. ඒකේ වෙන්නේ අර ඉන්ටිමසි කුළු පගු වීම නේද ඉන්ටිමසි කියලා කියන්නේ සිංහලෙන්. ඔව් ඒ කියන්නේ දැන් බහර්යාවේ හැටියට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඔයාත් එක්ක එකක් වෙනවා කුළු පගු වීම ඉන්ටිමසි එකක් වෙනවා මේ ගොඩක් වෙලාට 4 ස්ටෙප් එක කරගෙන යද්දි. අන්නේ කුළු පගු වීම තුල ඉන්ටිමසි එක තුල එයා රිලීස් කරන වර්ඩ් එකක් ටක් ගාලා ගොඩක් වෙලාට අපේ ස්පිරිට් එකට. එහෙම නැත්නම් තා කවුරු හරි කතා කරලා කියනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මටවත් එක කතා කරන්න ඕන. රයිට්? ඒ වගේ ගොඩක් වෙලාට එනවා ටක. දැන් මේ ළඟදී දැන් මම යාඥාව තුල ඉන්නකොට ඒ වගේම දැන් මෙතන ඉන්නවා මම හිතන්නේ සිස්ටර් අහගෙන ඇති. ඒ සිස්ටර් මාත් එක්ක කතා කරා. කතා කරලා කිව්වා එඩ්වින් මටවත් එක කතා කරන්න තියෙනවා දෙයක් කියලා. අපි දෙන පැය දෙකක් විතර කතා කරා. ඒ මිනිස්සයාගෙන් ආපු වචන වර්ගයක් තියෙනවා. ඒ වචන තුල මට තේරුණා දෙවියන් වහන්සේ මට කොතනටද කතා කරන්න කියන එක. ඉතින් අන්න ඒක අපිට මිනිස්සු අවශ්‍යත් ඕන මේ ගමන යන්න. මොකද දැන් ඔයාට වචනයක් ආවොත් ඔයා මට කතා කරලා කියනෝනේ ඒඩ්‍රියන් අයියේ. මෙන්න මෙහෙම වචනයක් කියනවා. පොඩ්ඩක් ඔයා යාඥා කරලා බලනවා. මම මෙන්න මෙහෙම හීනයක් දැක්කා ඕගොල්ලෝ ගැන. පොඩ්ඩක් දැන් යාඥා කරලා බලලා දැන් ගොඩක් වෙලාවට අපි ගත්තොත් රොෂෙන්ඩ්, ක්‍රිස්ටෝ. දැන් අපි ඔක්කොලාම රොයිස්ටන්ලා, දිනේෂ්, ඇන්ටන්ලා මේ අපි ඔක්කොලාම මේ එක පවුලක්. එකාට එකව කවර් කරගෙන තමයි ඉන්න ඕන. නැත්නම් අරු පිටිපස්සෙන් ඇවිල්ලා ගේම දෙන්න try කරනවා. Because he comes to steal, kill and destroy. ඉතින් අර කුළුපගු වීම අනුව සුද්ධාත්මයන්ව දෙනවා දෙවනවාසගේ වචනේ පොඩ වචනයක් කියව ගන්න ඕන ගොඩක් වෙලාවට. හැබැයි 4 step එක කියන එක ඇවිල්ලා it has to be a lifestyle. මම හිතන විදිහට. 4 පියවර ඇවිල්ලා lifestyle එකක් අපි. ඊට අමතරව දේව වචනය කියවගෙන සප්‍රසාදය ලබා ගන්න එක තරම් ඒ කියන්නේ blessed ජීවිතයක් අපේ මේ ලෝකෙවත් නැහැ. විශ්වයත් නැහැ. මොකද ඒ කුළුපගු වීම තුල සුද්ධාත්මයන් වචනයක් රිලීස් කරනවා. වචනේ රිලීස් කරපුවම වචනේ අල්ල ගන්නවා ටක් ගාලා. හරි? අල්ලගෙන අන්න පූජාවට ගියාම සප්‍රසාද වහන්සේ අපි ලබා ගන්නවා. ලබාගෙන අන්න අපි සමරනවා ඒ වචනය අපේ තුල ඇත්ත වුණා සමිඳුන කියලා. වචනය මාංශගත වුණා අපි ආනේ. ඔබවහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා. අන්න ඒකයි කමියුනියනුත් ගොඩක් අවශ්‍ය. ඔයා සාමාන්‍ය අර ඩිසිෂන් මේකින් ගැන කියනවා මැදිහත් වෙන පොඩි එක්සැම්පල් එකක් මොකද දෙන්න පුළුවන්ද අපිට? ඒ කියන්නේ දැන් මං කියන්නේ දැන් මම දැන් ප්‍රේ කරලා මං අහනවනේ මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න කියලා. හිතමු අපි දරුවෙක් අසනීප වුණා කියලා බරපතල විදියට අද අපි ඊළඟට මොකද්ද අපි ડોක්ටර් ගාවට ගිහලා අපි මොනවද ඊළඟට කරන්න කියන එක එකට දැන් ආන්සර් එකක් අපිට මේ සුද්ධාත්මයන් තුලින් එනවා. නමුත් මමත් එකක් තව හිතලා තියෙනවා. එතකොට මේ දෙක අතර මැදි වෙනවා. දැන් එතකොට ඒ කියන්නේ මම හරියට සුද්ධාත්මයන් තුල ඉඳලා නැහැ කියලා ආයෙ මට හිතෙනවා. එහෙම නෙමෙයි දැන් සුද්ධාත්මයන් වහන්සේගේ වචනයක් එනවා නම් ඉස්සෙල්ලම වචනේ කියන දෙයක් තමයි ගොඩක් වෙලාවට අත තියලා ළමයින්ට යාඥා කරන්න කියලා. right? ඒක ඇවිල්ලා lay your hands upon sick, right? They shall receive healing. right? එතකොට අපි ඔක්කොටම ඉස්සෙල්ලා කාටවත් කතා කරන්න ඉස්සෙල්ලා you have to lay your hands upon sick and pray. ඒක කරනවා අනිවාර්යෙන්ම තේරෙනවා. තේරෙනවද? ඉතින් අද බලන්න ඕන totally agree with her. King James, yeah. And we put again a message එකක් තියෙනවා. ඉතින් අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕන නංගි. ඒ වචනේ තියෙන විදිහට අපි දෙවියන්වහන්සේගේ වචනය අනුව අපි දේවල් කරන්න ඕන. ඊට අමතරව දෙවියන්වහන්සේ යමක් පෙන්නනවා නම් වාට ඊට අමතරව දෙයක් ඒකත් කරන්න ඕන. මොකද සමහරක් වෙලාවට දෙවියන්වහන්සේ වචනය අනුව අපිට කිව්වට දෙයක් right ඒ වචනේ වෙනවත් එක්කම අපිට කියන්න පුළුවන් ඕන වතුර ටිකක් බ්ලෙස් කරලා බොන්න දෙන්න යාට. දැන් මම කරනවා ගොඩක් වෙලාවට ළමයින්ට ඒදී.
දැන් මම පෞද්ගලිකව මං කරගෙන යනවා මේ ටිකේ. right? අනිත් එක දැන් ඒ ලෙඩ රෝග වලට ඉස්සෙල්ලා අපිට ප්‍රිවෙන්ට් වෙන්නත් පුළුවන්. අපිට ගොඩක් වෙලාවට දෙවනාංශය අනතුරු හැඟවීමකුත් එවනවා. ලෙඩක් රෝගයක් එන්න ඉස්සෙල්ලා අපිට පෙන්නනවා මෙන්න මේක ඕගොල්ලන්ගේ ජීවිතෙන් අයින් කරගන්න කියලා. එක්සැම්පල් එකක් තමයි මම ඉස්සර සපතේරුවෙක් වගේ කනවා. ඊට පස්සේ දෙවනාංශය මට කිව්වා ඔයා කන එක අඩු කරගන්න මම ඔයාට උදව් වෙනවා දැන් කියලා. ඒ කන එක තුල මට ඩයබටිස් හැදුනා. මොකද බත් 3 පාරක් කනවා මේ ලොකු සිමෙන්ති කොටයක් වගේ බත් එකක්. ඉතින් මගේ පාපිෂ්ඨකම හින්දා තමයි මට මේ ලෙඩේ ආවේ. දන්නේම නැතුව. ඉතින් ළමෙන්ට වුණත් ළමෙක්ගේ ප්‍රශ්නයක් එද්දි අපි තේරුම් ගන්න ඕන වචනේ තුල අපි ජීවත් වෙන්න ඕන. ඊට අමතරව දෙවනාංශේ යම් දෙයක් පෙන්නනවා නම් ඔයාට මෙන්න මේ දේ කරන්න කියලා ඒක බය නැතුව කරන්න. දෙවනාංශේ කියනවා රයිට් ඔයාට ડોක්ටර් කතා කරලා කියනවා රයිට් මේ වෙලාවට එන්න අපොයින්ට්මන්ට් එකට කියලා hey you know what ඔයන්න ගිල දොස්තරටත් පෙන්නන්න. දැන් මාව ඩයබටිස් වලින් එළියට ගද්දි දෙවනාංශේ මම දොස්තරෝ ගිහලා හැමදාම හම්බුණා මාස 3කට පාරක්. එයා හැමදාම බ්ලඩ් චෙක් කරලා කිව්වා මේක හිතා ගන්න අමාරුයි ඔයාගේ දැන් ඩයබටිස් නැහැ කියලා. ඉතින් ඒ වගේ මේ ડોක්ටර්ස්ලාගේ ප්‍රශ්නයක් නැහැ එතන වරදක් නැහැ. අපි තේරුම් ගන්න ඕන ડોක්ටර්ස්ලා අපි දෙයියෝ කරගන්න බෑ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ පෞද්ගලිකව අපේ කුමාර මල්ලිට උනේ මොකද්ද කියලා? අනිවාර්යයෙන්ම මතකද අපිට ආව වර්ඩ් එකක් මෙයාට මේ ඔපරේෂන් එක කරන්න කියලා අපිට දුන්නා. ඒක ටක් ටක් ගාලා වැඩේ සෙට් වුණානේ. එතන ඉන්නේ කුමාර ටක් ගාලා ඒ අර ස්පිරිචුවල් හීලින් එක දන්නේම නැතුව ඒක මැනිෆෙස්ට් වුණා ඊට පස්සේ නේ. අනිවාර්යයෙන්ම. පැහැදිලිද? අනිවාර්යයෙන්ම. බොහොම ස්තුතියි. right god bless you. මොකුත් තියනවාද සහෝදර සහෝදරනි බෙදා ගන්න? අද ඇවිල්ලා අපේ සාකච්ඡා කිරීමේ දවස. ඒකින්ද ඕගොල්ලෝ මොනවා හරි බෙදා ගන්න තියෙනවා නම් බෙදා ගන්න. දිව්‍ය ප්‍රසාද මෙහෙ අද අපි කරන්නේ නැතුව මේක පොඩ්ඩක් निराකරණය කරගෙන උන්වහන්සේගේ වචනය අනුව අපි පොඩ්ඩක් බලමු. එහෙමනම් අපි හෙට හම්බෙමු. දෙවනාසර ගීතිකාවක් කියලා අපි උන්වහන්සේට ස්තුතිවන්ත කරමු. අපිව උන්වහන්සේගේ තුරුලේ තියාගෙන මේ ගමන ගෙනියන්න කියලා සහෝදර සහෝදරියනි. දේව වචනය අනුව ඒ තාත්තා වගේ අපිටත් දෙමව්පියෙක් වෙන්න මේ ලෝකේ පිහිට වෙන්න කියලා අපි ජේසුට කියමු. Praise the Lord. වැටි වැටි මා යලි නැගිටින විට මගේ අතගෙන මග පෙන්වුවා. විඩාව මගේ සිත සසල කරන විට දිරිය දෙවන සිතුවිලි එවුවා. සමිදේ මග සලකුණ ඔබ වේ. සමිදේ මා දිරිය සවිය ඔබ වේ. Jesus. Thank you, Lord. Hallelujah. Lord, I thank you for this people, Lord. I thank you for this family, Lord.
ඒ සියලු දෙනාගේ ජීවිත ඔබ වහන්සේගේ නාමයෙන් කරන්නේ. දැස වැසූ විට සැබෑ සතුට මට පෙන්වුවා. ජීවිත අරමුණ නොපෙනී යන විට එළිය දෙවන ඔසුවක් වූවා. සැපත සතුට ඔබ වේ. සමිදේ මා දිව්‍ය ඔසුව ඔබ වේ. අපේ දේශ මාදාක්ක තතරින් සහෝදර සහෝදරයෝ. උදාහරණයක් මේ කාල වකවානුව තුලත් අපිට ආදරය කරනවා. අපේ පවුලේ උන්වහන්සේගේ ආලේපනයේ දිරිමත් කරන එකයි උන්වහන්සේ මේ කරන්නේ සහෝදර සහෝදරයෝ. බය වෙන්න දෙයක් නැහැ. ජේසු ජීවමානයි සහෝදර සහෝදරයෝ. මේ මොහොතේ අපි අතර උන්වහන්සේ ඉන්නවා, අපි තුල උන්වහන්සේ ඉන්නවා. නැති බැරි කම මා මෙරිකා සිටි විට මිනිස් වෙසින් සරණය වූවා. මිතුරන්වා අත්හැර තනි කළ විට ඔබ මා ළඟ සිට සැනසුවා. සමිදේ මා සරණ සදා ඔබ වේ. සමිදේ මා නිති සැනසුම ඔබ වේ. සමිදේ මා මග සලකුණ ඔබ වේ. සමිදේ මා දිව්‍ය ඔසුව ඔබ වේ. සමිදේ මා සරණ සදා ඔබ වේ. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Thank you and God bless you. If you all have anything to share tomorrow, please bring to the table so that we can share and we can allow the Lord to manifest in all our families so that we will rejoice. Huh? Encourage each other. And please encourage each other. Yes. Thank you so much. God bless you. God bless. Love you guys. God bless.